right එතකොට මේ පන්තිය ගැන පොඩි නියමකුත් සමහර කට්ටිය මං ගැන දන්නේ නැහැ සමහර කට්ටිය මං ගැන දන්නේ නැති ඇති මං දන්නේ නැහැ මේක දෙන්නේ කවුද කියලා තව සමහරට කට්ටිය මෙන් ජොයින් වෙයි පුටක් බලන්න ඕගොල්ලෝ පන්තිය පටන් ගන්න ඉතින් හරි ඉස්සෙල්ලා මං පුටක් මං ගැන කියන්න ඊට පස්සේ මේක වෙන්නේ මොකද්ද කියලා කියන්න කොහොමද මේක වෙන්නේ කියන කතාව කියන්න හරි පොඩි බයිලා ටිකක් තියෙනවා කියන්න ඒ කතන්දරය කියන්නේ මේ කතාවේ මේ කියන්නේ මේ කරන්න යන වැඩේ වටපිටාව චුට්ටක් මම පැහැදිලි කරලා දීලා ඉවර වෙලා අපි වැඩේට බහින්නයි යන්නේ. හරි. ඒ නිසා මේ චුට්ටක් මම ඉස්සෙල්ලා මං ගැන දන්න ටික කට්ටිය ඇති මෙතන. හරි අපි කියන්නේ මාව අදම දැක්ක කට්ටිය ඇති ඒගොල්ලන්ට මම දැන් චුට්ටක් කරනවා මම දෙයක් කියන්නේ නැහැ. හරි. මම ඇවිල්ලා ශ්‍රී ලංකා සඳපා මගේ නම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගෲප් එක හරහා තමයි ඔයගොල්ලෝ ජොයින් වෙන්නේ නැත්තේ. යාර රේෂන් සර්ගේ පොඩි වැඩ මම දෙන්නෙක් යටතේ තමයි මේ වැඩ කටයුතු ටික වෙන්නේ. ඉතින් මේක ෆ්‍රී ක්ලාස් එකක් විදියට ඔයගොල්ලෝගේ 2021 O level විභාගෙ දක්වාම එක දිගට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන මම ටාගට් කරන්නේ දැන් අපේ දීලා තිබ්බනේ අපිට දෙසැම්බර් නෙවෙයි ජනවාරි මාසයේ O level විභාගෙ තියෙනවා කියලා. ඒතකොට ජනවාරි වෙද්දි ඔයාගේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට තමයි මම මේ වැඩේ විශේෂයෙන්ම කරන්නේ. එතකොට මෙතන සමහර පේපර්ස් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔයාගේ තියරි කොටස් සාකච්ඡා කරනවා. 11 වසරේ ඔයගොල්ලෝගේ න්‍යායාත්මක කරුණු ටික කතා කරනවා. සමහරට 10 වසර න්‍යායාත්මක කරුණු ටිකක් කතා කරනවා. හරි. ඉතින් ඔය විදිහට තමයි මේ පන්තිය යන්නේ ඉස්සරහට. එතකොට මේක අකණ්ඩව 2021 O level විභාගෙ දක්වා. හරි ජනවාරි වෙන්න පුළුවන්. සමහරට ආපහු කල් යන්නත් කියලා තියෙනවා. ඉතින් කෙසේ හෝ කල් ගියා හෝ නැත O level විභාගෙ දක්වා එක දිගට තම අඟහරුවාදා 5 මාර්තු ෆ්‍රී ක්ලාස් එකක් විදියට කිසිදු මුදල් අය කිරීමකින් තොරව එක දිගට මේ පන්තිය දිගටම කරගෙන යන්න. හරි. එතකොට මේ පන්තියේ තියෙන විශේෂත්වය මම කරන්නේ කොහොමද? ඒවා ඉස්සරහට මම ටිකක් කියන්න. ඊට අමතරව පොඩි දෙයක් කියන්න ඕන තව මේ ඔයගොල්ලන්ට පුළුවන් ඕන කෙනෙක්ට මේකේ chat box එකේ ඔයාලට message එකක් දාන්න පුළුවන්. එතකොට වෙන කාටවත් පේන්නේ මට විතරයි පේන්නේ. වෙන කාටවත් යන්නේ නැති වෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ඕන WhatsApp කරා මට ප්‍රශ්න තියෙනවා නම් message එකක් දාන්න. හරි. ඊට පස්සේ ඊළඟ කතාව තමයි ඔයගොල්ලන්ට මම mic on කරන්න මම option එක දීලා නැහැ. හේතුව සමහර කට්ටිය ඉන්නවා කඩාකප්පල්කාරී free classes කරදී මා ටියුෂන් කාලෙත් තමයි. උනාට ඒ වගේ ජරාවක් නම් කරන්නේ. උනාට සමහර කට්ටිය ඉන්නවා ටියුෂන් වල ළමයි පවා ඉන්නවා සමහර. ඉතින් ඇවිල්ලා නිකන් ක්ලාස් එක කරන් දෙන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ social media වල මත් යන්නේ. ඉතින් ඒ නිසා සමහර restrictions වගේක් දාලා තියෙනවා. ඒක දාලා තියෙන්නේ මේ පන්තිය නියමානුකූලව ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව හදන්න. ඒකෙන් කියන්නේ ඕගොල්ලන්ට මොනවද ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලෝ ඒ ප්‍රශ්නේ තියාගෙන ඉන්න ඕන කියන එක නෙවෙයි. ඕගොල්ලන්ට ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් විදි තියෙනවා. ඒ විදි තමයි මම කිව්වේ. එක්ක chat box එකේ message එකක් දාන්න. ඒ වාට බෑ වෙන කාටවත් message දාන්න මට විතරයි message දාන්න පුළුවන්. ඔයාගේ chat box එකේ මොකක්ද message එකක් ගහුවොත් මට විතරයි තේරෙන්නේ. ඒක එකක්. දෙවෙනි කාරණාව ඔයගොල්ලෝ mic on කරන්න දීලා නැහැ. ඒක එමුණොත් මේ පන්ති කරන්න පොඩි බාධාවක් නිසා ඔයාට පුළුවන් ඔයාට ඕන නම් voice message එකක් කරා මගේ WhatsApp එකට දාන්න. ඔයාට කියන්න තියෙන දේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට WhatsApp number එක මම දීලා තියෙනවා. ඔයගොල්ලෝ group එකේ තියෙනවා. voice message එකක් කරා මට private message එකක් දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් type කරලා හරි private message එකක් WhatsApp වල දාන්න පුළුවන්. එහෙම නැත්නම් group එකේ දාන්න පුළුවන්. කොහොම හරි ඔයාට පුළුවන් ආකාර කීපයක් තියෙනවා මට message එක දෙන්න. ඔයාට මොකද තියෙන ප්‍රශ්න. ඒ message එක කරා මට ඕන නම් ඔයාට පුළුවන් ඕන නම් මට ඒ ප්‍රශ්නේ යොමු කරන්න. එතකොට ගණන් හදද්දී විශේෂයෙන්ම ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඔයාලට chat box එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් message එකක් දාන්න පුළුවන්. නැත්නම් voice message එකක් දාන්න පුළුවන්. හරි. අපි ටික කාලයක් යද්දි මම මේ option දෙන්න ඔයගොල්ලන්ට මේ mic on කරන්න. දැනට මම දෙන්නේ නැහැ. හේතුව මේ තාම ආරම්භයේ නිසා ආරම්භයේදී මේ සමහර කට්ටිය ඉන්නවනේ ඇවිල්ලා නිකන් අර හොඳ මේ ක්ලාස් එකේ නිකන් අර charter කරලා යන්න බලන කට්ටිය ඉන්න නිසා ඒ දේවල් හින්දා තමයි මම මේ option දීලා. හරි. ඒක තමයි ඒ කාරණා. ඊට පස්සේ කියන්න ඕන ඔයාගේ සමහරට ඉස්කෝලෙන් කරලා ඇති දැන් සමහර කොටසක් සමහරට ඉස්කෝලෙන් කරලා නැතුව ඇති සමහර කොටස් ඉස්කෝලෙන් කවර් වෙලා ඇති සමහර වෙලාවට ඉස්කෝලෙන් කවර් වෙලා නැතුව ඇති ඒ නිසා මෙතනදී දැන් 10 සහ 11 වසර කියන සිලබස් දෙකේමම අදාළ වෙන
කරුණු කාරණා සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන 10 වසරේ වා සමහර විට යම් තාක් දුරකට ඔය ඉස්කෝලෙන් ඉගෙනගෙන තියෙන නිසා අර මූලික න්‍යායාත්මක දැනුම ඒ කියන්නේ ගිණුම්කරණය වගේ සබ්ජෙක්ට් එක මූලික න්‍යායාත්මක දැනුම වත්කමක් කියන්නේ මොකද්ද වගකීමක් කියන්නේ මොකද්ද ওই වගේ පොඩි පොඩි දැනුම් කොටසක් තියෙනවා ඕනම කරන අන්නේ කියන කොටස වාගේ ඔළුවේ ඇති කියලා මම විශ්වාස කරනවා. හරි මූලිකම දේවල් ටික. ඉතින් මම හැබැයි සාකච්ඡා කරද්දී ඒවත් ටක් ගාලා මම කියනවා. සමහරවිට ලියා ගන්න දෙන්නේ නැති වෙයි. ටක් ගාලා කියනවා. එතකොට ඔයා ඒ ටික ඔළුවට දා ගන්න ඕනේ. මේක එක කාරණා. දෙවෙනි කාරණාව 10 වසරේ accounts ටික ඔක්කොම ටික මම ඊළඟ සතියේ දැන් මම අද හෝ හෙට ටියුට් එකක් දානවා පොඩි ටියුට් එකක් පිටු 10ක විතර. පුළුවන් නම් try එකක් දෙන්න ඊළඟ සතියේ පන්තියට ඉති බොහෝ විට මම හිතනවා 4 කොහෙද වෙනකන් තියෙනවා කියලා. ඒක 4 වෙනකන් ඊළඟ සතිය වෙද්දි ගන්න බැරි වාතාවරණයක් තියෙනවා. හරි අපි බලමු මම ටියුට් එක එවන්නම්. ඒ කියන්නේ ඒකේ තියෙන අර මූලික දේවල් ටික අපි පොතක ලියාගම ටියුට් එක print කරගන්න බැරි නිසා මම ටියුට් එක ඔයාලට share කරන්නම් screen එකේ ඒක ප්‍රශ්නකුත් නැහැ. අපි බලමු මේ ටියුට් එක ගණන් හදන කාලේ වෙද්දි මේ ටියුට් එක අපි අතේ තියාගත්තාම එතකොට අර 10 වසරේ accounts ටික ඔක්කොම මේ ටියුට් එකෙන් cover වෙන විදිහට තමයි මම මේ ටියුට් එක හදලා තියෙන්නේ. හරි. එතකොට 10 වසර තියෙනවා ගිණුම් කරන සමීකරණය තියෙනවා, ලෙජර් ගිණුම් තියෙනවා, මූලික සටහන් පොත් තියෙනවා. මේ මූලික සටහන් පොත්වල විවිධ මූලික සටහන් පොත් තියෙනවා. ඊට අමතරව බැංකු සුදුම් විස්තර තියෙනවා, වැඩි කිරීම, ශේෂ පරීක්ෂණ මම ওই කාරණා කියන කාරණා ටික තියෙන විදිහට තමයි මේ ටියුට් එක මම හදලා තියෙන්නේ. ඒ ටියුට් එක මම WhatsApp group එකට හෙට හෝ අනිද්දා දිනේ වෙද්දි දානවා. එතකොට ඔයගොල්ලෝනි චුට්ටක් ඕන උඩින් බලන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙන් නම් ඔයා ජොයින් වෙන්නේ. ඔයාට චුට්ටක් උඩින් බලන්න පුළුවන් මේකේ මොනවද මේ තියෙන්නේ. මේකේ මොනවද තියෙන්නේ. විශේෂම ඒ කියන්නේ ඔයා දැනගන්න ඕනම තියරි කොටස් ටික ඔයාට ලියන්න පොඩි හිස්තනක් තියලා තියෙනවා. ඊට අමතරව තියෙන එකේ තනිකර තියෙන ගණන්. ලියන්න කරන්න දේවල්. හරි. එතකොට ඒ කාරණා ටිකත් මම සාකච්ඡා කරනවා ඊළඟ සතියේ ඉඳන්. ඊට පස්සේ මම උගන්වන විදිය මම උගන්වන්නේ සාමාන්‍යයෙන් නෝට් දෙනවා. ඒ කියන්නේ ටියුට් එකක print කරලා නෝට් දෙන්නේ නැහැ. මම දෙන්නේ ගණන් විතරයි ටියුට් එක print කරලා. ඒ කියන්නේ PDF එවන්නේ. මම ඔයගොල්ලන්ට වැදගත් වෙන නෝට් මං ගාව මම වෙච්ච ඉන්ටර්නෙට් එකේ සැරිසරක් ගියා මම වෙච්ච ඒවා. එහෙම නැතුව මම හදපු තියෙන ෂෝට් නෝට් තාම මම ඔය ටිකකුත් තියෙනවා. මම ඒ ටිකත් ඔයගොල්ලන්ට ෂෙයා කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ ක්ලාස් එකේදී කිසිම අයුරකින් මම ඔයාලට නෝට් එකක් ලියන්න අවශ්‍ය කරන ටියුට් එකක් දෙන්නේ නැහැ. හේතුව මගේ ස්ටයිල් එක එහෙම තමයි. මගේ සිස්ටම් එකත් ඒක තමයි. මම දෙන්නේ ඔයාලට ගණන් ටික විතරයි PDF. අවශ්‍ය ගණන් කොටස් ටික PDF. මම ක්ලාස් කරද්දිත් ඒ විදිහම තමයි කරන්නේ. අවශ්‍ය කරන ගණන් කොටස් ටික විතරයි PDF විදිහට ඔයාලට ලැබෙන්නේ. ඒ ටික ඔයා print out අරගෙන ඉවර වෙලා එතකොට ඔයාලට පුළුවන් මේ ගණන් ටික හදන්න. එතකොට ඒ විදිහට තමයි ඒ ගණන් කොටස් ටික මේ ඔයාගේ PDF ටික ඔයාලට ලැබෙයි group එක හරහා. ඔයා ඉන්න ඇති මගේ free class group එකේ. ඔයගොල්ලෝ ඉන්න ඇති ඔක්කොම නම් වගේ. ඒ free class group එකට ආව නම් ඔයාලට පුළුවන් ඔක්කොම මේ ගණන් වලට අදාළ ටියුට් ටික ලබා ගන්න. ඊළඟ කාරණාව සමහර කට්ටියට ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම දන්නා මේ online එන එකෙත් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. සමහර කට්ටියට සිග්නල් ප්‍රශ්න තියෙනවා. සමහර කට්ටියට මොනවද කාලගුණික හේතුන් මත විවිධ ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් ඒ නිසා මම මේක රෙකෝඩ් කරනවා. මේ මීටින් එක රෙකෝඩ් කරනවා. ඔයගොල්ලෝ රෙකෝඩ් කරන්න බැරි. මම රෙකෝඩ් කරනවා. මම මේ රෙකෝඩ් කරන එක YouTube අප්ලෝඩ් කරලා මම ඔයගොල්ලන්ගේ group එකට YouTube link එක දාන්න. අප්ලෝඩ් කරමු. එතකොට පුළුවන් ඔයගොල්ලන්ට ඕන නම් නැවත බලලා තේරුම් නැත්නම් තියනවා නැවත බලලා. හරි. කොහොම හරි ඔයාලට ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගන්න පුළුවන් වෙන විදිහට මම ක්‍රමයක් හදලා දෙන්නම්. ඒකත් මම කරලා දෙන්නම්. ඒකෙන් කියන්නේ මේ පන්තියට සහභාගී නොවි YouTube එකෙන් ඔක්කොම ගන්න පුළුවන් කියන එක නෙවෙයි. මට හැම එකක්ම දාන්න බැරි. මට පුළුවන් ටික මම පුළුවන් උපරිමෙන් දාන්න try එකක් දෙනවා. මම ඒකයි කිව්වේ. සමහරවිට දැන් අද කරපු ක්ලාස් එක මම අදම දාන්නේ සමහරවිට සතියක් දෙකක් තුනක් යන්න පුළුවන්. ඒ කියන්නේ මගේ තියෙන වෙලාවත් එක්ක බලලා මට පුළුවන් විදිහට මම ඒවා හදලා කරලා බෙදාන්න. නිකම් මේකේ හින්දකින්ම දාන්න බෑ. ඒ නිසා මේ මම ඒක හදලා කරලා මම ඒ කාලයක් යයි. ඒ නිසා ඒකෙන්ම යැපෙන්න බලන්න ඉන්න එපා. අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ක්ලාස් එකේ තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා නම් විතරක් ගිහිල්ලා YouTube එකේ ඒකත් ආපහු බලලා ආපහු පාරක් බලලා ආයෙක තේරුම් ගන්න ඕන කරන තැනට හදා ගන්න පුළුවන්. හරි. එතකොට මම කිව්වා මං ගැනවත් මගේ නම තිගංග සඳපා. හරි. ඊට පස්සේ මම ක්ලාස් කරනවා. ඔයගොල්ලෝ වචනෙන් කිව්ව ටියුෂන් කාර්යයක් කියලා කියන්නත් පුළුවන්. හරි. හැබැයි මේ ක්ලාස් එක කරන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරව. ඒ නිසා මම ලබා දෙන ටියුට් මගේ අනුදැනුමකින් තොරව
කිසිදු ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට නොයන විදියට වග බලා ගන්න කියලා මම පොඩි ඉල්ලීමක් කරනවා පන්තිය පටන් ගන්නට. හේතුව ඒවා හදන්නේ මම මහන්සි වෙලා. මම කැමති නෑ ඒවා අනවශ්‍ය ලෙස මේ ඔය එක එක ගෲප් අතරේ ෂෙයා වෙනවා. ඒ නිසා කිසිදු මගේ අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශ්වයකට ලබා දීමෙන් වළකින්න කියලාත් මම පොඩි මතක් කිරීමක්. හරි. එහෙනම් අපි අද වැඩේ පටන් ගන්නවා. මම ඊට පස්සේ මේ පිටිපස්සේ තියෙන බෝඩ් එකේ ලියන්න යන්නේ හේතුව දැන් අද පන්තියට සහභාගී වෙන කට්ටිය ඉන්නවා. ඔව් අදනේ පටන් ගත්තේ. කලින් මගේ පන්තිවල හිටපු කට්ටිය ඉන්නවා නම් දන්න ඔන්ලයින් පන්ති කරපු කට්ටිය. මේ බෝඩ් එකේ ලියන්න යන්නේ හේතුව කැමරා එකට සමහර දේවල් පේනවා සමහර දේවල් පේන්නේ නැහැ බොද වෙලා පේන්නේ. හරි ඕගොල්ලන්ට හයි ඩෙෆිනිෂන් ක්වොලිටි එකට මට දෙන්න විදියක් නැහැ. ඒ නිසාම ස්මාර්ට් වයිට් බෝඩ් එකක් පාවිච්චි කරනවා මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට ඒ ස්ක්‍රීන් එකේ ලියන දේවල් ටික ඔයාට ඕනනම් පුළුවන් ආ ෆෝන් එකෙන් නම් කනෙක්ට් වෙලා තියෙන zoom කරලා සාමාන්‍යයෙන් වීඩියෝ එකක් zoom කරනවා වගේ zoom කරලා බලන්නත් පුළුවන්. එහෙම zoom කරලා බලලා ඔයාට පුළුවන් මේ පේන්න නැති දේවල් තියෙනවා නම් චුට්ටක් ලොක් කරලා බලා ගන්නත් හැකියාවක් තියෙන විදිහට තමයි මම වැඩේ කරන්නේ. මම ඔයාලට වයිට් බෝඩ් එක තව චුට්ටකින් ෂෙයා කරන්නම්. එතකොට ඒ විදිහට තමයි මගේ පන්තිය යන්නේ. හරි. එතකොට මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් දැන් මේ අතරතුරම වුණත් ඔයාලට පුළුවන් මේ chat box එකේ මට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට WhatsApp message එකක් දාන්න පුළුවන්. මම ෆෝන් එක ළඟ තියෙන ඉන්න ෆෝන් එකට මට දාලා WhatsApp message එක බලා ගන්න පුළුවන්. හරි. මම ඒකම link කරලා තියෙන ඉන්න මට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් ඔයාලට මොකක්ද ප්‍රශ්නේ කියලා. එතකොට එහෙම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ දාන්න පුළුවන්. මේක කරගෙන යන අතරතුර. හරි. විශේෂයෙන්ම chat box එක ඕනකට වඩා පාවිච්චි කරන්න එපා. හේතුව එතකොට අනිත් ළමයින්ටත් කරදරයක් වෙන නිසා මම chat box එක මේ බ්ලොක් කරලා තියෙන ඔක්කොටම මැසේජ් කරන්න බැරි විදිහට මේ සමහර ළමයි ඉන්නවා මේ පන්ති වලට එන්නේ වෙන උන්ට මැසේජ් කර කර. පන්තියට එන අනිත් උන්ට මැසේජ් කර. ඒකට නෙවෙයි පන්තියකට එන්න ඕනේ පන්තියට එන්න ඕනේ ඉගෙන ගන්න. ඒ නිසා අන්න ඒ කියන සාමාන්‍ය තියෙන නීති රීතිකාවක් තියෙනවා වටපිටාවක් තියෙනවා. ඒ මගේ තියෙන සිස්ටම් එකනේ කොහොමද? ඒ මගේ විදිය මගේ නීති වලට අනුකූලව තමයි මේ පන්තිය යන්නේ. හරි. එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්නයි යන්නේ. ඔන්න මම ඕගොල්ලන්ට මගේ වයිට් බෝඩ් එක ෂෙයා කරනවා. හරි මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා අර පෙනී. මගේ දැන් වයිට් බෝඩ් එක මම ඔයාලට පෙන්නනවා. ඒතර මම මේ වයිට් බෝඩ් එකේ ලියන ඒවා ඔයාලට පෙනී. alright. මෙන්න මේ වගේ බෝඩ් එකක් තමයි ඔයාලට පේන්නේ. ඉතින් ඔය සුදු කොටු නියම් පේනවා ඇති. මේ කොටු රූල් පොතක් තමයි ඕනේ වෙන්නේ. ඔය දන්න ඒ කොටු තියෙන කියලා ගිණුම් කරන්නට ලේසි තියෙන්න ඕනේ. ගිණුම් කරණය කොටස් ඉගෙන ගන්න නිසා ගොඩාක් වෙලාවට මේ කොමර්ස් කරන සබ්ජෙක්ට් එකට CR කොටු රූල් පොතක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. දැන් තියෙන කොටු රූල් පොතක් නොවුනට කමන්නේ ඉදිරියේදී ඔයා ගණන් හදද්දී විශේෂයෙන්ම CR කොටු රූල් පොතක් තියෙනවා නම් ඔයාගේ ගිණුම් ගන්න ඉක්මනට අපි වැඩ කරන්න ඕනේ. ඒතකොට පන්තියේ ලොකු වෙලාවක් අපිට ඒ ගිණුම් ගන්න නැත්නම් පොඩියට ගැහුවාම පේන්නේ ඔය වගේ ප්‍රශ්න තියෙන නිසා CR කොටු රූල් පොතක් තියාගමු අපි ඊළඟ සතියේ ඉඳන්වත් ඊළඟ සතියේත් අවශ්‍ය නැහැ. ඊට පස්සේ සතියේ ඉඳන්වත්. හරි. එතකොට ඔන්න එහෙනම් පටන් ගන්න යන්නේ කතාව. මේ පන්තියේ යන්නේ අලුත් සිස්ටම් එකට. දැන් ඔයගොල්ලෝගේ ඉස්කෝලේ යන පාඩම් පිළිවෙලට මේ පළවෙනියට පටන් ගන්න ව්‍යාපාර පරිසර. එහෙම සිස්ටම් එකකට යන්නේ. මේක යන්නේ අලුත් සිස්ටම් එකට හේතුව ඔයා 11 වසරේ දැන් මේ මාසෙත් ඉවර වෙගෙන ඉන්නේ. ජූනි පටන් ගන්න යන්නේ. ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස 7යි තියෙන දෙසැම්බර් මාසෙට ජනවාරි විභාගය තියෙනවා. මාස 8යි ඔක්කොම කරන්න තියෙනවා. ඒතර මම ওই මාස 8 ඇතුළත O level වලට එන ඔක්කොම ටික කවර් කරන්න ඕනේ එක කාරණා. එතකොට ඒකෙදි තියෙනවා 10 වසරේ සිලබස් එකක් තියෙනවා 11 වසරේ සිලබස් එකක් තියෙනවා. අවුරුදු දෙක කොටසක් මම මේ මාස 7ක් කවද්ද ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔය මාස 7ක් 8ක් ඇතුළත කවර් කරන්න. හරි. ඒ නිසා මේකෙදි 10 වසරේ ඔයා කොහෙන් හරි සමහරට ඉස්කෝලෙන් යම් තාක් දුරකට දැනුම ලබාගෙන තියෙන හින්දා ගොඩාක් ගැඹුරට ඒව සාකච්ඡා කරන්න ඒකෙන් කියන්නේ සාකච්ඡා කරන්නේ නෑමයි කියන එක නෙවෙයි. සාකච්ඡා කරනවා. ලියන්නේ කරන්නේ නැති. හරි. මම ඒව සාකච්ඡා කරනවා ලියන්නේ කරන්නේ නෑ. හැබැයි හැම පාඩමකින්ම ගණන් හැදෙනවා. ඔයා බැංකු සැලසුම් ගත්තොත් බැංකු සැලසුම් ගණන් හදනවා. වැරදි නිවැරදි කිරීම ගණන් හදනවා. ගිණුම් කරන සමීකරණ ගණන් හදනවා. ගිණුම් කරන හැඳින්වීමේ අවශ්‍ය කොටස් ටික කතා කරනවා.
ව්‍යාපාර සංවිධානවල අවශ්‍ය කොටස් ටික කතා කරනවා. කළමනාකරණය අද කතා කරනවා කළමනාකරණය වල විකරණය ගැන දෙකම කතා කරනවා. ඒවයි අත්‍යවශ්‍ය කොටස් ටික කතා කරනවා. ඒ කියන්නේ ඔයාගේ O level paper එකට A එකක් ගන්න ඕන කරන අවශ්‍ය කරන සියලුම ඒකකට අවශ්‍ය කරන සියලුම තියරි කොටස් සහ මේ ඔයාගේ ගිණුම් කරණය කොටස් ගණන් හදන්න ඕන ඒවා ඔක්කොම ගැන සාකච්ඡා කරනවා. හරි. එතකොට ඔයාට ඒකක් ගන්න ඕන කරන සියලුම තොරතුරු ලබා දෙනවා. හරි. ගිණුම් කරණයට ගිණුම් කරණය වගේම මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එකට. හරි. එතකොට ඔයාට මේකෙදි කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? නිසියාකාරව පන්තියට සහභාගී වෙන්න පන්තියට සහභාගී වෙලා හරියට වැඩ ටික කරන්න. මම කියන වැඩ ටික කරොත් ගේමන් නැතුව ඒකක් ගන්න පුළුවන්. ඕක තමයි මම මේ කියන්නේ සරලව බයිලා විදියට කිව්වේ. ඒකක් කියන්නේ A+ එකක්. ඒ කියන්නේ A+ එකක් කියන්නේ සාමාන්‍යයෙන් 80 කට ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්න හැකියාවක් තියෙනවා. හරි 85 80 උඩ ගන්න පුළුවන් වෙනවා. අපි පේපර්ස් කරනවා. විභාගේ ළඟදී පේපර්ස් එක දිගට කරනවා. හරි මේ පන්තිය මම කියන්නේ මේ ෆ්‍රී ක්ලාස් එකේ. ෆ්‍රී ක්ලාස් එකේ පේපර්ස් මම එක දිගට දෙනවා. හරි මම පේපර්ස් ෂෙයා කරනවා මැද්දෙන් 10 වසරේ පේපර්ස් දැන් ෂෙයා කරයි. තව ටික දවසකින්. එතකොට ඔයා පේපර් කරන්න. මම තෝරාගත්ත ප්‍රශ්න ඉඳලා හිටලා එකපාර ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා මේ පන්ති. එතකොට ඔයා පේපර් එක කරලා තියෙන්න ඕනේ වැඩේට. මම මේ 11 වසරේ විශේෂයෙන් දැන් 10 වසරේ පන්ති මීට කලින් කරා. ඒකේ ওই බයිල මොනවක් ගන්නෑ. ඒකේ ගන්නට පාඩම ගත්ත කරගෙන ගියා. මේකෙදි එහෙම නෑ. 11 වසරේදී එහෙම නෑ. 11 වසරේදී ගන්න පේපර්ස් දානවා. ඒ පේපර්ස් ඔයා කරලා තියන්න ඕන. මම සාධාරණ කාලයක් දෙනවා. දවස් දෙක තුනක් දෙනවා. හරි වෙන පන්තිත් තියෙනවා. සයිඩ් ස්කෝලර් පන්තියක්. යනම්මනම් ගොඩක් තියෙන නිසා සාධාරණ කාලයක් දෙනවා. දැන් ඔයා වැඩට බහැලා ඉන්න ඕනේ 11 වසරේ හින්දා විශේෂයෙන්. එතකොට ඒ කියන ඒ දෙන පේපර් වලින් මම තෝරාගත්ත ප්‍රශ්න ටිකක් ටක් ගාලා අරගත්ත පන්ති. ඒ විදිහට සමහර විලාවට පේපර් වල තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ නිසා දැන් අද ඉඳන් ඔය මතක තියාගන්න මේක අමුතු තාලේ පන්තියක්. අර ඔයගොල්ලෝ කියනවා වගේ නිකන් සාමාන්‍ය ලස්සනට ගලාගෙන යන පන්තියක් නොවෙන්නත් පුළුවන්. ගලාගෙන යනවා දිගටම මේ මං එහෙම නෑ කියන්නේ මං කියන්නේ නිකන් අර එකපාර නිකන් අර මේ පහත් තැන් තියෙන්න පුළුවන්. අර දියැලි වගේ තමයි එන ලස්සනට එකපාර ඩොග් ගාලා වැටෙන පන්තියක් වෙන්න පුළුවන්. අමුතු විදිය පන්තියක් වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයගොල්ලෝ දැනගන්න මේකේ තියෙන පොඩි මං පොඩි තියනවා මගේ අර මොකද්ද විනය තියෙන පන්ති ඒ හරියට පන්තියට සහභාගී වෙන්න සහභාගී වෙලා දැනුම ගන්න කියන විදියට වැඩ කරන්න ඒකට යන අපි අවශ්‍ය කරන දැනුම දෙනවා මේ පාඩම. හරි ඕම ওই ටික තමයි මට මේ බයිලා ටික කියන්න ඕනේ. දැන් අපි යනවා වැඩේට. හරි ගොඩාක් ඉතින් බයිලා අඩුයි. ওই බයිලා ටික ඉතින් කියන්න ඕන අනිවාර්යෙන් පන්තිය පටන් ගන්න කලින් හේතුව නැත්තම් දන්නේ එකපාර කොහෙන්ද පාත් තුන කට්ටිය වගේ නිකන් බලන් ඉඳලා. ඕම ওই ටික කිව්වා. එහෙනම් මම අදාළ කතාවන් ටික මම කිව්වා පන්තියට අදාළ වෙන දේවල් ටික. එහෙනම් අපි ඔන් දැන් යනවා කොමර්ස් කියන සබ්ජෙක්ට් එකට. හරි. එතකොට කොමර්ස් දන්න ඔය මම කිව්වොත් එහෙනම් ඉතින් පාඩම අපේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ඔයා ඉන්නේ හැබැයි 11 වසරේ. මේ පන්ති හැබැයි තියෙන විශේෂත්වය තමයි 10 ඒවත් සාකච්ඡා කරනවා. මරු. එහෙනම් මේ 11 වසරේ කතාව තමයි මේ කියන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ 11 වසරේ. මම 10 වසරේ පන්තියකුත් කරනවා. ඕන කැමති නම් ඒකට සහභාගී වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි 11 වසරේ කට්ටිය 11 වසරේ පන්තියට අනිවාර්යෙන් සහභාගී විය යුතුයි. 10 වසරේ සහභාගී වුණ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හේතුව 11 වසරේදී ඔය 10 වසරේ පන්තිය කතා කරන ඒවත් මම සාමාන්‍යයෙන් 11 වසරේ පන්තියේදී කතා කරනවා. ඒ නිසා. හරි. හැබැයි 11 වසරේ පන්තියේදී අනිවාර්යෙන් අත්‍යවශ්‍යම පේපර් එකකට යද්දී ඔයා දැනගන්න ඕන සියලු කාරණා පිළිබඳ සාකච්ඡා කරනවා. එතකොට 11 වසරේ සිලබස් එකේ තියෙනවා පාඩම් ඔක්කොම ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3කුත් ව්‍යාපාර අධ්‍යයනය කොටසෙන් පාඩම් 3ක් ගිණුම් කරණය කොටසෙන් තියෙනවා පාඩම් ඉතුරු ඔක්කොම පාඩම් 8ක් තියෙනවා පාඩම් 5ක්. එතකොට මේ ගිණුම් කරණය කොටසේ පාඩම් 5 හිතන්න එපා අප්පච්චියේ ව්‍යාපාර අධ්‍යයනය 3 නම් ඉතින් පොඩිනේ ව්‍යාපාර අධ්‍යයනය 3 පොඩි නම් ගිණුම් කරණය 5ක් පොඩි ඇති කියලා. ගිණුම් කරණය 5 ටික අල්ලෝ. right මේ ව්‍යාපාර අධ්‍යයනයේ
කොටසේ මේ 11 වසරේ සිලබස් එක කියන්නේ 10 වසර නෙවෙයි. 10 වසර ටික ගැන දැන් ඔයාලට මම වැඩි කියන්නේ නැහැ. 10 වසරේ ඒවා අපි සාකච්ඡා කරගෙන යනවා. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ තියෙනවා පළවෙනි පාඩම ඔයාගේ තියෙනවා වෙළඳාම හා උපකාරක සේවා කියලා පාඩමක්. ගොඩාක් වෙලාවට ඕක ඉස්කෝලවල පළවෙනි ටිකේ අර COVID-19 දැන් මේ තුන්වෙනි රැල්ල එන්න කලින් ඉස්කෝලවල ගොඩාක් වෙලාවට කරලා ඇති මේ පාඩම. උපකාරක සේවා කියලා පාඩමක් තියෙනවා. මම මේ පාඩමත් කරනවා හැබැයි අද නෙමෙයි. දෙවෙනි පාඩම තියෙනවා කළමනාකරණ. තුන්වෙනි පාඩම තියෙනවා අලෙවිකරණ. මේ ඇවිල්ලා ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් 3ක්. මේකේ තියෙන තියරි කොටස් ටිකක්. මේ කළමනාකරණය අලෙවිකරණයේ පාඩම ඇවිල්ලා හරි පොඩි පාඩම් දෙකක්. හැබැයි පොඩි වුණාට මේ සබ්ජෙක්ට් ඒරියා එක ලොකුයි. විෂය පතේ ලොකුයි. කළමනාකරණය කිව්වහම වාට ඩිග්‍රියක් වෙනම කරන්න පුළුවන් කළමනාකරණය. අලෙවිකරණය කිව්වහම වෙනම ඩිග්‍රියක් කරන්න පුළුවන්. ඒක කියන්නේ එච්චරටම ලොකු ඒරියා එකක්. ඕගොල්ලෝගේ නිකන් අර මේ ගයක් හදනවා නම් ගෙයි බවුන්ඩේෂන් එක තාම අතිවාරම් කපන කොටස විතරක් වගේ තියෙනවා. හරි එච්චරටම පොඩි කොටසක්. හරි. කළමනාකරණය අලෙවිකරණය මූලිකම කොටස් ටික විතරයි ඔයාගේ සිලබස් එකේ තියෙන්නේ. ඔයා A level ඊට පස්සේ ඩිග්‍රියක් කරන්න යද්දි ඔයා ඉගෙන ගනින් මේකේ පරතරට යනකම් ඉගෙන ගන්න. කළමනාකරණය ගත්තාම ඒකේ જાතිය කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය යනම් මනම් ගොඩාක්. ඔයාගේ වයසට තියෙන්නේ හරිම පොඩ්ඩයි. ඔයාගේ අච්චුක තරම් දලුවත් ඔයාලට තේරෙන්නේ පිටු දෙක තුනක් තමයි තියෙන පාඩම්. ඒතර මම අද කරන්න යන්නේ මෙන්න මේ දෙක. කළමනාකරණයයි අලෙවිකරණයයි. පාඩම් දෙක. සමහරවිට පාඩම් දෙක අද ඉවර වෙන්නත් පුළුවන්, සමහරවිට ටිකක් ඉතුරු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගිණුම්කරණය කොටසට මම කිව්වා ඊළඟ සතියේ ටියුට් එකක් දානවා කියලා. ඒතර ගිණුම්කරණය කොටස මම එකපාර 11 වසරේ තියෙන මූල්‍ය ප්‍රකාශන වලින් පටන් ගන්න නැහැ. පටන් ගත්තට වැඩක් නැහැ. මූල් ටික දන්නේ නැති එකට මේක අල්ල ගන්න අමාරුයි. 11 වසරේ පළවෙනි පාඩම තියෙනවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. දෙවෙනි පාඩම තියෙනවා ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. හරි. මම මේක එකපාර ගිහිල්ලා පටන් ගත්තොත් එහෙම ඔයා දෙලොවක් අතර තනියම. මොකද්ද? මොකද්ද මේ කරන්න යන්නේ එකපාර කියලා. accounts දන්නේ නැති කෙනෙක්ට මුල් ටික දන්නේ නැති කෙනෙක්ට වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ මොනවද? හිමිකම් කියන්නේ මොනවද? ආදායම් කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙක්ට හිත සටහන් දන්නේ නැති කෙනෙක්ට හරියට ඒ කෙනෙක්ට මේක කරන්න අමාරුයි මූලික ප්‍රකාශන පාඩම. ඒ නිසා මම මොකද කරන්නේ? ගිණුම්කරණයේ පාඩමට අදාළ වෙන මම ටියුට් එකක් දානවා කිව්ව රිවිෂන් ටියුට් එකක්. කාටවත් මම දෙන්න එපා කිව්වෙත් ඒකයි. රිවිෂන් ටියුට් එක. මේකේ තියෙනවා 10 ශ්‍රේණියට අදාළ ගිණුම්කරණයේ ඔක්කොම ටික. මේ ටියුට් එක කතා කරලා ඉවර වෙලා තමයි මම 11 වසරේ මූල්‍ය ප්‍රකාශන කියන පාඩමට යන්නේ. සාමාන්‍යයෙන් ඒ ගිණුම්කරණයේ ටියුට් එක මට කතා කරන්න සමහරවිට මට උපරිම දවස් 3ක් හෝ 4ක්. ඒ කියන්නේ මාසයකට කිට්ටු කාලයක්. ඊට පස්සේ මම පටන් ගන්නවා මූල්‍ය ප්‍රකාශන. ඊට පස්සේ ලස්සනට ගලන ගඟ ජීවිතය කියලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. හැබැයි මේ 10 ශ්‍රේණියේ ගිණුම්කරණයේ කොටස් ඉවර කරන දවස් ටිකේ ඒ පාඩම් ටික සාකච්ඡා කරන දවස් ටිකේ අනිවාර්යෙන් පන්තියට සහභාගී වෙන්න. ඒකට හේතුව තමයි ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්. මං හැමදාම කියනවා මේක නිකන් දන්වැලක පුරුක් වගේ. එක පුරුකක් ඇදුනොත් එහෙම මේ දන්වැල දෙකට වෙන් වෙනවා. ගිණුම්කරණයත් හරියට ඒ වගේ පාඩම් ටික එකට එක ජොයින් වෙලා තියෙනවා. ඒ නිසා හරියට මේක ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න ඕන හින්දා ඒ ටිකේ අනිවාර්යෙන්ම එක දිගට පන්තියට. මම ඒකයි විශේෂයෙන් මේව රෙකෝඩ් කරන්නේ. රෙකෝඩ් කරලා මම පුළුවන් වුණොත් YouTube දාලා මම කිව්වේ ඒකයි YouTube එකට දාලා ඔයාලට link එකක් share කරන්නම් කියලා. right. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් බලා ගන්න තමයි link එක share කරන්නේ. නැතුව ඒකෙන් ඔයා ඉගෙන ගන්න කියන එකම නෙවෙයි ඈ. තමයිට මේකෙන් සමහර දේවල් කැපිලා කෙටිලා ඕනම ටික විතරයි දාන්නේ. ඉතින් ඔය ලොකු ෆයිල් එකක් පොරොට YouTube එකට දාන එකක් වැඩක් නැති හින්දා. හරි. ඔන්න එනම් වැඩි කතා කරන්න යන්නේ. මං කිව්වා අද කතා කරන්න යනවා කියලා මෙන්න මේ කළමනාකරණය සහ අලෙවිකරණය කියන පාඩම් දෙක. තමයිට මේ දෙක පාඩම් දෙක අද ඉවර වෙයි. හරි. එතකොට ව්‍යාපාර අධ්‍යයන පාඩම් තුනක් තියෙනවා 10 වසරේ. ඒ තුනක් කතා කරනවා. වෙළඳාම හා උපකාරක සේවත් කතා කරනවා. එතකොට ඒ ව්‍යාපාර අධ්‍යයනය ඔක්කොම ඉවරයි. ගිණුම්කරණය ටිකත් 10 වසරේ මං ටියුට් එකකින් කතා කරනවා කිව්වා. එතකොට 10 වසර ටික ඉවරයි. 11 වසර ටික ඊළඟට ඔක්කොම ටික සාකච්ඡා කරගෙන. ඔන්න ඔය විදිහට තමයි මේ පන්තිය හැදෙන්නේ. මාස 8 පුරාට පන්තිය ඔය විදිහටයි යන්නේ. ඊට අමතරව අතිරේකව මං කිව්වා පේපර්ස් ටිකක් කරනවා. හරි පේපර්ස් වගේක් කරනවා. පේපර්ස් එහෙම මැද්දෙන් කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඕන නම් මේ පේපර්ස් කරලා පේපර්ස් වලට ඕන නම් වෙනම පන්තියක් අපිට පුළුවන් වුණොත් දාගමු. හරි හැකියාවක් තිබ්බොත්
අපි පේපර්ස් කරලා ඒ පේපර්ස් සාකච්ඡා කරන තැනකට පන්තිය යොමු කර ගන්න බලමු. ඒක ඉදිරියේදී වෙයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ පාඨමාලාව මෙන්න මේ පන්ති ටික, ෆ්‍රී පන්ති ටික, ෆ්‍රී ඔන්ලයින් ක්ලාසස් ටික යන විදිය තමයි ඔය කිව්වේ. මම හිතන්නේ විනාඩි 25ක් විතර ගියා ඔය ටික. ඉතින් මම ගොඩාක් මං ගැන පම්පෝරි ගෙවුවෙත් නෑ, වෙන දේවල් ගැන පම්පෝරි ගෙවුවෙත් නෑ. වෙන විදිය ගැන තමයි කිව්වේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් සමයට මම උගන්වන ක්‍රමය, මම උගන්වන ශෛලය සමයට හොඳයි නම් දිගටම පන්තියට එන්න පුළුවන්. නැත්තම් පන්තියට අහන්න නැහැ කියලා කිසි තරහකුත් නැහැ. මේක කොහොමද දිගටම ඔන්ලයින් යනවා එක දිගට. හරි. එක දිගට ඔන්ලයින් යනවා මේ පන්තිය. ඔයාගේ 2021 විභාගයේ තියෙන තාක්කල් ඔන්ලයින් මේ පන්තිය යනවා. එතකොට අර මේකට සම්බන්ධ වුණොත් දිගටම මේ කියන කොමර්ස් කියන සබ්ජෙක්ට් එක නිරන්තරයෙන් නැත්තම් නියත වශයෙන්ම ඒකක් ගන්න පුළුවන් වුණ කරන දැනුම මම ලබා දෙන්න තමයි මම මේක හදලා තියෙන්නේ. right. හරි. ඒක කියන ගමන් මං යනවා එහෙනම් අද අපේ පාඩමට සාකච්ඡා කරන්න මම එක පාඩමක් ගන්නම්. මම පාඩම් දෙකක් අද සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා තියෙනවා කිව්වා. එහෙනම් මම අද කතා කරනවා කළමනාකරණය ගැන. right මේ තමයි මගේ ඔන්ලයින් වයිට් බෝඩ් එක. ඒතකොට මම මේ ඔන්ලයින් වයිට් බෝඩ් එක මේ virtual white board එක share කරලා තියෙනවා. මම කිව්වා ඔයාට මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් zoom කරලා බලන්නත් පුළුවන් කිව්වා. ඒක වාගේ app එකෙන් අර සාමාන්‍ය මේක zoom කරනවා වගේ zoom කරලා බලන්න කියනකුත් නැති. zoom කරන්න අවශ්‍ය නැතුව ඇති. හොඳට මම හිතන්නේ අර white board වල තියෙනවට වඩා හොඳට පැහැදිලිව පේනවා. ඒකයි මේකේ තියෙන අනිත් විදිහට ඒවට අදාළ වෙන දේවල් උපකරණ පාවිච්චි කරලා මේ පන්තියෙන් කරන්නේ හේතුව ඔයගොල්ලන්ට හොඳට පේන්නේ බෑ. සමහරට දැන් ඉස්කෝලේ වුණත් තියෙනවනේ ප්‍රශ්න. හොඳට බෝඩ් එක පේන්නේ නැති වුණාම නේද කොච්චර සර් කෑ ගැහුවත් ටීචර් කෑ ගැහුවත් බෝඩ් එක හරියට පේන්නේ නැති වුණාම ආගේ ඔළුවට වැඩේ යන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියන එක. ඉතින් ඒ නිසා අවශ්‍ය කරන මේ විදිහේ white board එකක් පාවිච්චි කරනවා. මම මේකට වැඩේ ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් අද ඕන් කළමනාකරණ ඉවර කරන්නයි යන්නේ. තේරුම් ගන්න, හොඳට අහගන්න, බෝඩ් එක දිහා බලා ගන්න. සාවධානව වෙන වැඩ නවත්තලා අහගෙන ඉන්න. තව එකක් මම කියන්න මේ පන්තියේ මම කිව්වනේ නෝට් ලියන්න දෙනවා කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගාව පොතයි පෑනයි ළඟ තියෙන්න ඕන. හරි. ඔයාගේ අච්චු පොත ළඟ නැති වුණත් අනිවාර්යෙන් පොතයි පෑනයි ළඟ තියෙන්න ඕන. හරි. අවශ්‍ය කරන කළමනාකරණ ටික ඔයා දන්නවා දැන් මොනවද කියලා. අඩි රූල් පැන්සල් පෑන් ඒවා ටික ළඟ තියෙන්න ඕන. ඇන්ඩේ හාන්ස් වෙලා මේ පන්තියට සහභාගී වෙලා කිසි තේරුමක් නැහැ කියන එක තමයි එකෙන් කියන්නේ. හරි. රයිට්. එතකොට මොන් කළමනාකරණය ගැන සාකච්ඡා කරන්නයි යන්නේ. හිතන්න ව්‍යාපාරයක් තියෙනවා. දැන් ඔයා උනත් ව්‍යාපාරයක් පටන් ගත්තොත් පටන් ගන්නෙ මම මේ ව්‍යාපාරයේ මේ තිබ්බ විදියටම තියාගෙන ඉන්නවා කියනද මේ ව්‍යාපාරයක් පටන් ගන්න නෑ. ඔයාට තියනවා මේ ව්‍යාපාරේ කොයි විදියට දියුණු කරන්න ඕනේ. දැන් සමහරවිට ගමේ කඩේ මුදලාලි ව්‍යාපාරය පටන් ගනිද්දී එයා හිතාගෙන ඉන්නවද අනේ මම මේ පෙට්ටි කඩේ දිගටම අවුරුදු ගාණක් පුරාට මේ විදියට මේ මේ පටන් ගත්ත විදිහටම තියෙන්න ඕන කියලාද එයා හිතා ඉන්නේ. නැත්නම් මේක දිනෙන් දින දියුණු කරගෙන එයා යන්න ඕන තැනක් එයා මවා ගන්නවා හිතින්. මම මේක තට්ටු 3 බිල්ඩින් එක සුපිරි ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා. සුපිරි වෙළඳසලක් විදිහට ව්‍යාපාරය දියුණු කරනවා. අන්න ඒ වගේ ඕනම ව්‍යාපාරයකට තියනවා පුතේ අරමුණක් කියලා එකක්. ඕනම ව්‍යාපාරයක් තියන අරමුණක්. හරි. මේ ව්‍යාපාරය ගිහිල්ලා කොහෙද නවතින්නේ අන්තිමේට? අපි කියනවා අන්න ව්‍යාපාරයට තියෙන අරමුණක්. අපිටත් අරමුණක් තියෙනවනේ. ඔයාටත් අරමුණක් දැන් තියෙනවනේ. ඔයාට දැන් තියෙන අරමුණ තමයි O level විභාගයෙන් ඉතාමත් ඉහළින් හොඳින් සමත් වීම. දැන්ට තියෙන අරමුණ ඉස්සරහට තියෙනවා. තව අරමුණු තියෙනවා කොට. ඉංජිනේරුවෙක් කරනවා, දොස්තර කෙනෙක් කරනවා. A level පාස් වෙන හොඳ කැම්පස් එකකට යනවා. එහෙම අරමුණු තියෙනවා. ඉතින් ව්‍යාපාරයකටත් ඕන පුද්ගලෙක්ට වගේ ව්‍යාපාරයකටත් තියෙන අරමුණක්. මම මේ ව්‍යාපාර ලෝකේ ව්‍යාපාර ශේෂ්ත්‍රය මෙන්න මේ වගේ තැනකට යනවා කියලා අරමුණක් තියෙනවා. ඩයලොග් කම්පැනියට තියෙන අරමුණක්. ඔයගොල්ලෝගේ ඉස්කෝලේටත් අරමුණක් තියෙනවා. ඔයගොල්ලෝගේ ඉස්කෝලේත් ව්‍යාපාරයක්. ඒක තමයි දැක්ම කියලා ගහලා තියෙන ඉස්කෝලේ. හොඳ පෞරුෂයකින් යුතු නැනවත් ගුණවත් පුරවැසියෙක් සමාජයට දායාද කිරීම. අන්න ගහලා තියෙන ඉස්කෝලේ. අන්න ඒක තමයි ව්‍යාපාරයේ අරමුණ. ඉස්කෝලේ අරමුණ. හරි. ඒකද ගහලා තියෙන දැක්ම මෙහෙවර දැක්ම තමයි විස්තර කරලා තියෙන්නේ මෙහෙවර අරමුණු අනම්මනම් කියලා ඊට පස්සේ විස්තර කරලා තියෙන ඒ දැක්ම තමයි. ඒ අන්තිමේට මේක ගිහිල්ලා ඉන්න ඕන තැන. අපි ඒකට කියනවා දැක්ම කියලා. නම් ව්‍යාපාරයක තාන් ඒ වගේ අරමුණක් තියෙනවා. අන්තිමේට කොයි වගේ තැනකද අපි ඉන්න බලාපොරොත්තු වෙන්නේ.
ව්‍යාපාරයෙන් කොහොමද අපි ඒක බලාපොරොත්තු වෙන්නේ? කොයි විදිහටද මේක ඉන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයේ? කොයි වගේ තැනකද ඉන්න බලාපොරොත්තු වෙන්නේ? අන්න ව්‍යාපාරයට තියෙනවා අරමුණක්. ඔන්න ඔය ව්‍යාපාරයේ අරමුණ ඉෂ්ට කරගන්න තමයි අපි ඔය හැම දෙයක්ම කරන්නේ ව්‍යාපාරයට. අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි ගෙනල්ලා දාන්නේ. ව්‍යාපාරය වෙනුවෙන් මහන්සි වෙන්නේ. ඔය ඔක්කොම කරන්නේ ඔන්න ඔය තියෙන ව්‍යාපාරය ඔන්න ඔය කියන අරමුණ ඉෂ්ට කරගන්න. එහෙනම් මේ වගේම තමා මේ ව්‍යාපාරයට ඔය අරමුණ ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන සම්පත් එහෙමත් දාන්නේ අයිතිකාරයාම තමයි. සම්පත්. ව්‍යාපාරයේ සම්පත් තියෙනවා. ව්‍යාපාරයට ගොඩනැගිලි තියෙනවා, යන්ත්‍ර සූත්‍ර තියෙනවා, මෝටර තියෙනවා. විවිධ ආකාරයේ සම්පත් තියෙනවා. ඔය සම්පත් උපරිම හොඳට පාවිච්චි කරොත් තමයි මේ ව්‍යාපාරයේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. ඔයා නාස්තිකාර විදියට ওই සම්පත් පාවිච්චි කරොත් ඒ ව්‍යාපාරයේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්ද? ව්‍යාපාරේ ගොඩනගා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ ව්‍යාපාරයේ තියෙන සම්පත් උපරිම අයුරින් පරිභෝජනය කරන්න ඕන. උපරිම අයුරින්. උපරිම අයුරින් කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරයේ තියෙන සම්පත් හොඳටම පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට මේ සන්ක්වික් බෝතලයකින් හදන්න පුළුවන් මේ සන්ක්වික් අපි හිතමුකෝ සන් උදාහරණයක් විදිහට ගමුකෝ සන්ක්වික් බෝතලෙන් හදන්න පුළුවන් සන්ක්වික් කෝප 10 නම් ආයේ 9ක් හදලා හරියන්නේ 10ම හදන්න ඕන කොහොමද? හරි. උපරිම අයුරින් පාවිච්චි කරලා හදන්න පුළුවන් 10 නම් ඔයා අනිවාර්යෙන් 10ම හදන්න ඕන. අනේ මේ චුට්ටක් ඉතුරු කරනවා ඔය මැනර්ස් කියලා 10ක් හදන්නේ නැහැ 9ක් හද. එහෙම බයිලා නෙමෙයි. එහෙනම් සම්පත් කියන ඒවා උපරිම අයුරින් පාවිච්චි කරන්න ඕන. උපරිම අයුරින් පාවිච්චි කරන්න ඕන. හරි. ඒ වගේම තමා අරමුණ ඒ අයුරින් ඉෂ්ට කරගන්න ඕන. ඉෂ්ට කරගන්න ඕන. මගේ අකුරු ඉතින් ඔහම තමා කරන්න දෙයක් නැහැ මගේ හැටි. ඉෂ්ට කරගන්න ඕන. එතකොට මේ කළමනාකරණය කියන්නේ මොකද්ද? මේ දැන් මේක කියන්නේ මේ ව්‍යාපාරයක අරමුණු ගැන කතා කරනවා සම්පත් ගැන කතා කරනවා. ඒනට මේ කළමනාකරණය ගැන කතා කරනවා තේරෙන්නේ නැහැ මොන වගේක්වත්. ඔව්. තාම තේරුන්නේ නැහැ තාම ගියේ නැහැ ට්‍රැක් එකට වැටුන්නේ. කළමනාකරණය කියන්නේ මෙන්න මේක. බලන්නකො මේ වචනේ කඩන්නකො. කළමනාකරණය. කළ යුතු දේ හරියට කරන එක තමයි කළමනාකරණය කියන්නේ. සරලවම කිව්වොත්. කළ යුතු දේ මනා ලෙස කිරීම කළමනාකරණය. සරලව කිව්වොත් අපි කළමනාකරණය කියන්නේ මොකද්ද? සරලව ඇහුවොත් කවුරු හරි වාගෙන් කොමර්ස් කරන කෙනෙක් විදිහට මේ දන්නවනේ මැනේජ්මන්ට් කියන්නේ කළමනාකරණය ගැන දන්නවනේ. මොකක්ද කළමනාකරණය කියන්නේ කියලා ඇහුවොත් එහම ඔයාලට කියන්න බලන්න. කළ යුතු දේ කරන්න ඕන දේ හරියට වැඩේ කරන්න. එහෙනම් ඔයා ඉගෙන ගනිද්දි කරන්න ඕන දේ හරියට කරන්න. කළමනාකරණය කරගෙන වැඩේ කරන්න. හරි. කළ යුතු දේ මනා ලෙස කිරීම තමයි කළමනාකරණය කියන්නේ. ඒ මොකද්ද එහෙනම් මේක කොහොමද ව්‍යාපාරයකට අයිති වෙන්නේ? ඔන්න එහෙනම් ව්‍යාපාරයකට අයිති වෙන විදිය. ව්‍යාපාර වලට තියෙන අරමුණු. අරමුණු ඒ අයුරින්ම ඉෂ්ට කරගන්න ඕන. කොහොමද ඔය අරමුණු ඉෂ්ට කරගන්නේ? තියෙන සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනය කරලා අන්නේ අපි හිතාගෙන ඉන්න අරමුණු ඒ අයුරින්ම ඉෂ්ට කරගන්න ඕන. අන්න අපි ඒකට කියනවා කළමනාකරණය කියලා. හරි. එහෙනම් මොකද කළමනාකරණය කියන්නේ? ව්‍යාපාරයක තියෙන සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනය කරලා ව්‍යාපාරය අපේක්ෂා කරන අරමුණු ඒ අයුරින්ම ඉෂ්ට කරගන්න එක තමයි සරලවම අපිට කියන්න පුළුවන් කළමනාකරණය කියලා. කළ යුතු දේ මනා ලෙස කිරීම. කරන්න ඕන දේ හරි විදිහට කරොත් තමයි මෙන්න මේ අපි හිතාගෙන ඉන්න අරමුණු ඒ විදිහටම ඉෂ්ට කරගන්න පුළුවන්. අන්න එහෙනම් කළමනාකරණය කියන්නේ සරලව කරන්න තියෙන දේ හරියට කිරීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් උපරිම වශයෙන් පාවිච්චි කළා ව්‍යාපාරය අපේක්ෂා කරන අරමුණු ඒ අයුරින්ම ඉෂ්ට කරගන්න එක. මෙන්න මේකට පොඩි වචන ටිකක් තියෙනවා තමයි. දැන් අපි නිර්වචන හිමින් ගොඩනගා ගන්න. මෙන්න මේ තියෙන සම්පත් උපරිම අයුරින් ප්‍රයෝජනය කරන එකට අපි කියනවා කාර්යක්ෂමව පාවිච්චි කරනවා කියලා. අහලා තියෙනවා. කාර්යක්ෂමව පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? අඩු සම්පත් ප්‍රමාණයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගන්න. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගන්න. අන්න කාර්යක්ෂමයි. අපි හිතාගෙන ඉන්න අරමුණ අපි අපේක්ෂා කරන අරමුණ ඒ අයුරින්ම ඉෂ්ට කර ගන්නවට අපි කියනවා සඵලදායීව ඉෂ්ට කර ගන්නවා කියලා. සඵලදායී කිය. අන්න සඵලදායී. අන්න අලුත් වචන දෙකක් ආවා කාර්යක්ෂමයි සඵලදායී. කාර්යක්ෂම කියන්නේ මොකද්ද? සම්පත්
උපරිම අයුරින් පාවිච්චි කරන එකට කාර්යක්ෂමයි කියලා කියනවා. ඊළඟට තියෙනවා සඵලදායී කියලා. සඵලදායී කියන්නේ මොකද්ද? අපි අපේක්ෂා කරන අරමුණු ඒ අයුරින් ඉෂ්ට කර ගන්නවට අපි කියනවා සඵලදායී කියලා. එහෙනම් ඕන් දැන් තේරෙනවා මොකද්ද මේ කියාගෙන යන්න හදන්නේ කියලා. ව්‍යාපාරයක තියෙන සම්පත් කාර්යක්ෂමව භාවිතා කරගෙන ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු සඵලදායීව ඉටු කරගන්න එකට අපි කියනවා කළමනාකරණය කියලා. කළමනාකරණය කියලා. මොකද්ද කළමනාකරණය කියන්නේ? ඕන් ආපහුවා ගන්නවා. ව්‍යාපාරයක තියෙන සම්පත් සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. සල්ලි හොගාලා නැහැනේ අපිට. සල්ලි තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. හරි? සල්ලි අපිට තියෙන්නේ හරි සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත සල්ලි වලින් උපරිම අයුරින් අපි ප්‍රයෝජනය ගන්න ඕන. එහෙනම් පවත්නා සම්පත් උපරිම අයුරින් නැත්නම් කාර්යක්ෂමව භාවිතා කරමින් ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඒ අයුරින් මිටු කර ගැනීම නැත්නම් සඵලදායී මිටු කර ගැනීම තමයි කළමනාකරණය කියන්නේ සර්. ආපහු කියනවා ව්‍යාපාරයක තියෙන සීමිත සම්පත් ප්‍රමාණය උපරිම අයුරින් එහෙම නැත්නම් කාර්යක්ෂමව භාවිතා කරමින් ඒ ව්‍යාපාරයේ තියෙන අපේක්ෂිත අරමුණු සඵලදායී වේ කියන්නේ ඒ අයුරින්ම අපි හිතාගෙන ඉන්න විදියටම සඵලදායීව ඉෂ්ට කර ගන්න පුළුවන් නම් අන්න අපි කියනවා අන්නේ ක්‍රියාවලියට කියනවා කළමනාකරණය කියලා. එතකොට මේ කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක් එකරයින් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ක්‍රියාවලියක්. හරි. මේක හෙමින් කරන්න ඕනේ. හරි. ව්‍යාපාරේ හෙමින් දියුණු වෙන්නේ. එහෙම නැතුව එකරයින් ව්‍යාපාරේ දියුණු වෙන්නේ අපි හිතන තැනට ගෙනියන්න බෑ ව්‍යාපාරයක්. ඩයලොග් එක ඔතනට ආවේ එන ගේමක් දීලා. ඩයලොග් එක පොඩි තැන ඉඳන් ආවේ. හරි. ඒ දවස්වල ඩයලොග් එක කම්පැනි එන දවස්වල ඩයලොග් කම්පැනියට මේ මහා ලොකුවට මේ තිබ්බේ නෑ මහා මේ වෙන ධනස්කන්ධයක් තිබ්බේ නෑ ඔච්චර දැන් ඔච්චර තරම් ඇඩ් දැම්මෙත් නෑ ඒ දවස්. පොඩි තැන ඉඳන් හෙමින් ඇවිල්ලා තමයි දැන් ওই කම්පැනිස් දියුණු වෙලා තියෙන ගොඩක්. ඩයලොග් එන්න පුළුවන් මොබිටෙල් එන්න පුළුවන් හැම එකක්ම. පටන් ගන්න තැන තමයි සිද්ධාලේප වේද මහත්තයා ගත්තාමත් එහෙම තමයි. සිද්ධාලේප වේද මහත්තයා ගෙයින්ගෙට බෙහෙත් බෝතල් අරන් ගිහිල්ලා ගෙයින්ගෙට ගිහිල්ලා විකුණපු මිනිස්සෙක්. ඒ වුණාට දැන් කොහමද සෑම ගෙදරකම සිටු යුතු වේද මහත්තයා සිද්ධාලේප කියලා. දැන් දාන්න ඕන ගියා. ඉතින් අන්නේ විදියට තමයි ව්‍යාපාර හෙමින් තමයි දියුණු වෙන්නේ. එතකොට ඒකට කරන්න ඕනේ මොකද්ද? අපි කළමනාකරණය කරන්න ඕනේ. ව්‍යාපාරයේ තියෙන සම්පත් හොඳටම පාවිච්චි කරන්නත් ඕන. අර අපි හිතා ඉන්න අරමුණ ඉෂ්ට කරගන්නත් ඕන. අන්න ඒක ඇවිල්ලා ක්‍රියාවලියක් විදියට කරන එකට අපි කියනවා කළමනාකරණය කියලා. හරි. එතකොට මම ওই ගමම මම මේ ටිකත් පැහැදිලි කරගෙන යන්නම්. මම කියවනේ කළමනාකරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා. ඔන්න ඔය ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් 4ක් තියෙනවා. කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් 4ක් තියෙනවා. හරි. ඔයාට මම ඕන් කියනවා ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් 4 සැලසුම්කරණය. පාටකින් කියන්නයි. සැලසුම්කරණය. සංවිධානකරණය. මෙහෙයවීම. පාලනය. මේවට අපි තව නමක් කියනවා ප්‍රධාන අධීරයන් 4. ඊට අමතරව අපි මේකට කියනවා කළමනාකරණ කාර්යයන් කියලා. කරන්න ඕන කාර්යයක්. කළමනාකරණයක් වෙන්න නම් හොඳ කළමනාකරණයක් වෙන්න ඕන නම් කරන්න ඕන දේවල් ටික තමයි ඔය කියන්නේ. ප්‍රධාන වශයෙන් 4ක් තියෙන ඕන කරන්න ඕන දේවල් අපි කළමනාකරණ කාර්යයන් කියලා කියනකොට ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා කළමනාකරණ කාර්යයන්. මොනවද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මං හිතනවා බොහෝ දුරට ගොඩාක් ඉස්කෝලවල මේ විෂය කරලා මේ පාඩම කරලා නැතුව ඇති කියලා. සමහර ඉස්කෝලවල කරලා ඇත්තේ. හරි. ඒ වුණාට කමන්නේ මම කිව්වනේ මම ඉස්කෝලේ කරාද නැද්ද කියන එක අදාළ නැහැ. 10 11 සියලුම මුළු සිලබස් එකම කවර් කරනවා කිව්වේ. ඒකයි මම මේ පාඩම ගත්තේ. මේ පාඩමයි අලෙවිකරණයේ පාඩමයි මම අද බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බලමු බැරි වුණොත් අපි ඊළඟ සතියේ කරලා කොහොමත් ඊළඟ සතිය අර ගිණුම් කරන්නේ මුලින් ඉඳන් වැඩේ පටන් ගන්නවා 10 වසරේ. හරි. එහෙනම් මම කිව්වොන්න දැන් මම ආපහු කියනවා කළමනාකරණය කියන්නේ මොකද්ද?
ව්‍යාපාරයේ තියෙන සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනය කරලා ව්‍යාපාරේ හිතාගෙන ඉන්න තැනට යන්න ඕන කරන වැඩ ටික කරන එක. අන්න එහෙනම් ක්‍රියාවලිය තමයි කළමනා කරන්නේ. ඒතර කළමනා කරන ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් හතරක් තියෙනවා කිව්වා. ඒවට කිව්වා කළමනා කරන කාර්යයන්. මෙන්න කළමනා කරන කාර්යයන් හතර. මොනවද කළමනා කරන කාර්යයන් හතර වෙන්නේ? සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙවීම හා පාලනය. ඔන්න කළමනා කරන ක්‍රියාවලියේ ප්‍රධාන අධීරයන් හතර. එහෙනම් ඇහුවොත් එහෙම කවුරු හරි කළමනාකරණය යනු කුමක්ද? ඔයාගේ O level paper එකේ අහන වෙලාවකට. කළමනාකරණය යනු කුමක්ද? කළමනාකරණය යනු කුමක්ද? මේක මේ විදිහට ලියලා හරියන්නේ. අන්න අර කළමනාකරණ කාර්යයන් හතරේ තියෙන කාර්යයන් හතරත් ඔය නිර්වචනය අස්සට ගහලා ඔයා ලියන්න ඕන නිර්වචනය. එහෙනම් මම මේ විදිහට කළමනාකරණ නිර්වචනයක් ගොඩනගා ගන්නවා. ඔන්න බලන්න. ව්‍යාපාරයක් කළමනාකරණය යනු ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ඔන්න බලන්න අපේක්ෂිත අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරය සතුව ඇති සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් ව්‍යාපාරය සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනයට අදාළ වූ ක්‍රියාවලියයි කළමනාකරණය කියන්නේ. එහෙනම් තියෙන්න ඕන පහක් තියෙනවා. මම මේ 1 2 3 4 කියලා පහ දැම්මේ. ඔන්න ඔය වචන පහ අනිවාර්යෙන්ම තියෙනවා. එහෙනම් මොකද්ද? ව්‍යාපාරයක තියෙනවා අපේක්ෂිත අරමුණු. හිතා ඉන්නවා. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කළමනාකරණ කාර්යයන්හි නිරත වීම. නැත්නම් කළමනාකරණ ක්‍රියාවලියේ යෙදවීම කළමනාකරණය කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඔයාගේ නිර්වචනයක් ඇහුවොත් ඔයා මේ නිර්වචනයේ අස්සේ තියෙන්න ඕන අනිවාර්යෙන් තියෙන්න ඕන වචන ටික තමයි මේ අංක 1 2 3 4 5 කියලා මන්ද. නා අපේක්ෂිත අරමුණු ඒ අයුරින් මිටු කර ගන්නවා අපි කියනවා සඵලදායී මිටු කර ගන්නවා. අන්නේ අපේක්ෂිත අරමුණු සඵලදායී මිටු කර ගැනීමට අවශ්‍ය කරන සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කළමනාකරණ කාර්යයන්හි නිරත වීම තමා කළමනාකරණය කියන්නේ. කළමනාකරණය කියන්නේ. රයිට් එහෙනම් ලියාගමු මාතෘකාවක්. කොහොම පොඩි නෝට් එකක් උද්දාගෙන යන් වැඩේට. හරි. මම පොඩි ෂෝට් නෝට් එකක් උත්වාට එවන්නම්. අද හෙටම එවන්නේ නැහැ ඒක නැත්තම් ඔයා ඒක මතම පදනම් වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒක ටික කාලයක් ගිහින් හරි. නැත්තම් අපේ කට්ටිය ලේසි විදියනේ බලන්න. අපි ඒක මතම පදනම් වෙමු. ඒක 100%ක් හරියන්නේ නැති හින්දා මේක ලියාගමු. මම ඒක පසු කාලෙක කරනවා. රයිට්. හරි. එහෙනම් ලියාගමු කළමනාකරණය කියලා ලියලා යටින් ලියාගමු අපි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. හරි. මම වැදගත්ම කොටස් ටික විතරයි දෙන්නේ ඔයාගේ නෝට් එකට. ඕන නැති දේවල් අනවශ්‍ය දේවල් මම දෙන්නේ නැහැ. හරි. වැදගත්ම ටික විතරයි දෙන්නේ. හරි. කළමනාකරණය ඔන්න හඳුන්වා ගන්න යනවා. ලියනවා එහෙනම් ඔන්න පටන් ගන්නවා ලියා ගන්න. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු. සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සඵලදායීව ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරයේ සතු සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ව්‍යාපාරයේ සතු සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම ව්‍යාපාරය
මෙන්න මේ කළමනාකරන කාර්යයන් හතර පිළිවෙලටයි ලියන්න ඕනේ. මේක කවලම් කරලා ලියන්නේ නැහැ. ලියනවා එම ව්‍යාපාරය සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය පාලනය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය කිරීමට අදාළ වූ ක්‍රියාවලිය කළමනාකරණයයි ගෲප් එකට දැන් චුට්ටට කලින් එක්කෙනෙක් එකතු වෙලා තියෙනවා. රයිට් කළමනාකරණයයි කළමනාකරණය. හරි. ඔන්න එහෙනම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක තේරුණා. කරන්න ඕනේ හරියට කරන එක. ඒක එහෙම කියලා හරියන්නේ නැහැ. ඒ හින්දා මං කිව්වා ව්‍යාපාරයක තියෙනවා හිතාගෙන ඉන්න දැනකට යන්න ඕන. අපේක්ෂිත අරමුණු තියෙනවා. ඒව සඵලදායී විතු කර ගන්න ඕන. ඒ අයරින් ඉෂ්ට කර ගන්න ඕන. තියෙන සම්පත් වලින් තමයි ඉෂ්ට කර ගන්න පුළුවන්. තියෙන සම්පත් උපරිම අයරින් පාවිච්චි කරන්න ඕන. අන්න එහෙනම් අපි ඒකට කියනවා කාර්යක්ෂම පාවිච්චි කරන්න ඕන. නිකන් ඔය ඔක්කොම කරලා වැඩක් නැහැ. ඒව මෙන්න මේ කියන කාර්යයන් වල පිළිවෙලකට නැත්නම් ක්‍රියාවලියක් විදිහට යෙදුවොත් තමයි ඔයා කළමනාකරණය කරනවා කියලා කියන්නේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය කියලා තියෙනවා අධියරයන් හතරක්, කාර්යයන් හතරක්. ඔය කාර්යයන් හතරේ යොදවන එකට නැත්නම් ඔය ක්‍රියාවලියේ නිරත වෙන එකට තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. එහෙනම් දැන් ඔයා දැනගන්නවා කළමනාකරණය කියන එක නිර්වචනයක් ගොඩ නැගෙනවා. ඒ නිර්වචනේ තියෙනවනේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා, අන්තර්ගත වෙනවනේ පහක් තියෙනවා. මම 1 2 3 4 5 කියලා දාලා තියෙනවා. ටක් ගාලා පෑන අරගත්තා. යටින් ඉරි ටිකක් ඇඳ ගන්නවා මෙන්න මේ වචන වලට. පළවෙනිට ඇඳ ගන්නවා අපේක්ෂිත අරමුණක් තියෙන්න ඕන. අපේක්ෂිත අරමුණ සඵලදායීව සම්පත් කාර්යක්ෂමව ඊළඟට සැලසුම්කරණයේ සංවිධානයේ මෙහෙයවීම පාලනයේ ක්‍රියාවලියත් එක්කම ඇඳ ගන්න. සැලසුම්කරණයේ සංවිධානයේ මෙහෙයවීම පාලනයේ ක්‍රියාවලිය. ඔන්න ඔකට තමයි කළමනාකරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් O level paper එකේ ලකුණු දෙකේ ලියන ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකේ ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. ලකුණු දෙකේ ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. කළමනාකරණය යනු කුමක්ද කියලා. එතකොට ලියලා හරියන්නේ නැහැ. කළ යුතු දේ මනා ලෙස කිරීම කියලා. ඒක ඔයාලට තේරුම් ගන්නයි මම කිව්වේ. ඔයා ලියන්න ඕන ඔය සම්පූර්ණ නිර්වචන ඔය මම අංක 5 දාලා තියෙන ඒ කොටස් ටික ඇතුළත් කරලා අනිවාර්යයෙන්ම නිර්වචනය ගොඩනැගලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ හිමි වෙන්න ඕන. ලකුණු දෙක වාට හිමි වෙන්නේ. නැත්නම් ලකුණු 1යි භාගයයි එහෙම පොඩ තමයි. right. මම හිතනවා ඔයා පේපර් එක හැදෙන විදිය දන්නවා ඇති කියලා. මම චුට්ටක් ඒක සාකච්ඡා කරන්න වෙලා යනවා. කමන්නේ මම චුට්ටක් ඒකත් කියන්නම්. ඔයාගේ O level පේපර් එක හැදෙන විදිය. ඒවත් ඔයා දැනගන්න. මම චුට්ටක් මෙහෙන් පෙන්නන්නම් O level පේපර් එක හැදෙන විදිය. right. ඔන්න බලන්න. ඔයාගේ O level paper එක ගත්තාම කොටස් දෙකක් තියෙනවා. ඔයා දැන් O level කරන්න ඉන්න කට්ටියනේ. දැනගන්න ඕන paper එක හැදෙන විදිය. එක කොටස කියලා කොටසක් තියෙනවා නැත්නම් ඔයාගේ MCQ කොටස. පළවෙනි පත්‍රයේ තියෙනවා MCQ 40ක්. MCQ කියන්නේ ඉරි ගහන්න ප්‍රශ්න තියෙනවා 40ක්. ඔය 40න් ප්‍රශ්න 16ක් 17ක් හෝ 17ක් වගේ. ඒ කියන්නේ 140ක ප්‍රමාණයක් මුළු ප්‍රශ්න පත්‍රයෙන් 140ක්. ප්‍රශ්න 40න් 140ක්. ප්‍රශ්න 40න් 140ක් කියන්නේ කීයද? ප්‍රශ්න 40න් 140ක් කියන්නේ
ඔව් ප්‍රශ්න 16ක්. ප්‍රශ්න 16ක් 17ක් විතර හැදෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය කොටසේ. බිස්නස් ස්ටඩීස් ව්‍යාපාර අධ්‍යයනය කොටසේ. ඒ කියන්නේ අර 10 වසරේ පළවෙනි පාඩම් 3යි 11 වසරේ පළවෙනි පාඩම් 3යි. ඉතුරු 160 17 නැත්නම් 17 ඉඳන් 40 දක්වා ඉතුරු ප්‍රශ්න ටික ඒ කියන්නේ මුළු ප්‍රශ්න පත්‍රයෙන් 60ක කොටසක් හැදෙන්නේ accounts වලින්. accounts වලින් හැදෙන්නේ. එහෙනම් MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ප්‍රශ්න 40ක්. ඕකෙන් 140ක් ව්‍යාපාර අධ්‍යයනය 160ක් තියෙනවා accounts. ඊළඟ දෙක පත්‍රයේ තියෙනවා මේකට පැය හිමි වෙන්නේ. ලොකු වෙලා දෙන්නේ නැහැ බය වෙන්න එපා. පැය හිමි වෙන්නේ. මේකට පැය දෙකක් හම් වෙනවා දෙවෙනි පත්‍රෙට. හරි. පැය දෙකක පේපර් එකක්. ඔය පැය දෙකේ පේපර් එකේ තියෙනවා කොටස් දෙකක් තියෙනවා. එක කොටස කියලා එකක් තියෙනවා. දෙක කොටස කියලා තව එකක් තියෙනවා. මේ එක කොටස දෙක කොටසට යන්න කලින් මම චුට්ටක් කියන්නම්. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් ඒක ඉස්සෙල්ලා මම කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. එක ප්‍රශ්නේ අනිවාර්යයි. ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න 10ක් තියෙනවා. එක ප්‍රශ්නයකට දෙක ගානේ ප්‍රශ්න 10යි ලකුණු හම්බ වෙනවා 20. එතකොට මේකෙත් අර කතාව එහෙමම අදාළයි. මේකේ තියෙන සිද්ධි අධ්‍යයනයක්. සිද්ධි අධ්‍යයනයක්. ඔයාලට දෙනවා පොඩි සිද්ධියක්. සිද්ධියක් දීලා ඉවලා කියනවා ඒ සිද්ධිය ආශ්‍රයෙන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කියනවා. ප්‍රශ්න 10ක් දෙනවා. තියරි කොටස් ටික ඔයාලට හොඳට ඔළුවට ගිහින් තියරි කියලා බලා ගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. හරි. සිද්ධියක් දෙනවා මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. එයා මල් විකුණනවා. එයා විකුණන්නේ පන්සලක් ගාව. එයාට මේ වගේ ප්‍රශ්න තියෙනවා. එයා ව්‍යාපාරය ආරම්භ කරද්දි මෙච්චර සල්ලි දැම්ම. එයාට ඊළඟ බැංකු ණයක් ගත්තා. මෙහෙමයි කියලා එන කතාවක් කියලා. ඔයාලට දෙනවා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ත් හැදෙන්නේ ඒකනොත් 140ක් ව්‍යාපාර අධ්‍යයනය 160ක් ගිණුම් කරන. ඒ කියන්නේ ගණන් හදන්නත් තියෙනවා පළවෙනි ප්‍රශ්න. හරි. ඒ මහා ලොකු ගණන් නෙවෙයි හිමිකම ගන්න කරන්නේ නැහැ. මුදල් කොච්චරක් තියෙද මෙයාගේ ව්‍යාපාරේ මුදල් ශේෂය කොච්චරක් තියෙද මොනවද තියෙන ජංගම වත්තා. අනම්මනම් අර පොඩ්ඩක් අහනවා. ලොකු ගණන් හදන්න නැහැ. හරි ලකුණු දෙකයි දෙන්නේ. ලොකු ගණන් හදන්න. ඊට පස්සේ දෙවෙනි පත්‍රයේ තියෙනවා එක කොටස කියලා එකක්. එක කොටස ඒකේ ගහලම තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේ එක කොටසේ අනිවාර්යෙන්ම තියෙන්නේ මොනවද? ව්‍යාපාර අධ්‍යයනය වලින් ප්‍රශ්න. මේ ව්‍යාපාර අධ්‍යයනයෙන් තියෙනවා ප්‍රශ්න ඔක්කොම 3ක් තියෙනවා. ඔයාලට තෝරගන්න පුළුවන්. 3න් 2ක් තෝරගන්න ඕන. එක ප්‍රශ්නයකට ලකුණු 8යි ප්‍රශ්න දෙකටම ලකුණු 16යි. හරි? ප්‍රශ්න දෙකක් තෝරගන්න ඕන 3න් එක ප්‍රශ්නයකට ලකුණු 8ක් හම්බ වෙනවා. ප්‍රශ්න දෙකට ලකුණු 16ක් ඉන්නවා. ඊට පස්සෙත් තියෙනවා දෙක කොටස ඒ ඇවිල්ලා ගිණුම් කරණේ කොටස ගහලම තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ගිණුම් කරණේ එහෙනම් ගණන් හදන්න තියෙන කොටසක්. මේකේ චුට්ටක් ලොකු ගණන් එහෙම තියෙනවා. ඔන්න ඔකෙත් තියෙනවා ප්‍රශ්න 3ක්. ප්‍රශ්න 3ෙන් ප්‍රශ්න දෙකක් හදන්න ඕන. එක ප්‍රශ්නයකට 12යි ප්‍රශ්න දෙකට 24ක් හම්බ. 16යි 24යි කියන්නේ 40යි. එතකොට මේකේ 20යි 40යි මේ 40යි අර උඩ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය 20යි ඔක්කොම ලකුණු 60යි. පළවෙනි පත්‍රේ 40යි ඔන්න ලකුණු 100 හැදෙනවා. හරි. ඔන්නම තමයි හැදෙන්නේ. ඉතින් එතකොට ඔයාලට පේනවා මේක කෙලින්ම කඩලා හදා ගන්න පුළුවන්. පළවෙනි MCQ එක ගත්තාම ප්‍රශ්න 16ක් තියෙනවා බිස්නස් ස්ටඩීස් ව්‍යාපාර අධ්‍යයනය. පාඩම් කරොත් ලියන්න පුළුවන්. අන්න කොටස. ඊට පස්සේ ඊටු ටික තියෙනවා පාඩම් කරන්නත් ඕන හදන්නත් ඕන ගිණුම් කරන්නේ කොටස. ප්‍රශ්න 17 ඉඳන් 40ට යනවා. ඊට පස්සේ දෙවෙනි පාත්‍රය ගත්තාම පළවෙනි කොටස ගත්තාම ඒ පළවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 10ක්. ඒකෙත් අර 40යි 60යි කියන ප්‍රතිශතාත්මක විදිහට තමයි ගිහින් තියෙන්නේ. දෙවෙනි කොටසේ ගත්තාම ඒකේ එක කොටස ව්‍යාපාර අධ්‍යයනය තියෙනවා. 3න් 2ක් තෝරෙන් ලියන්න පුළුවන් ලකුණු 8යි හම්බෙන්නේ. ලකුණු ප්‍රමාණෙත් බලන්නකො මේ ප්‍රශ්න දෙක. ඒත් හම්බෙන්නේ 140යි 60යි. ඔය කියන කතාව. 8යි 12යි කියන්නේ.
හරි. ඊට පස්සේ ගිණුම් කරන්නේ කොටසේ එක ප්‍රශ්නයකට ලකුණු 12යි ප්‍රශ්න දෙකට 27යි ලකුණු 40යි එහෙම තමයි ලකුණු 100 හැදෙන්නේ. ඔය මුළු ප්‍රශ්න පත්‍රයේම හැදෙන්නවා අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගන්න ව්‍යාපාර හා ගිණුම් කරණය කියන ඔය කොටස මේ අපේ විෂය මාලාවේ. හරි. ඔන්නෝම තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. ටුට්ටක් එකක් කිව්වේ. සමහර කට්ටිය මෙලෝ දෙයක් දන්නේ නැහැ. ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඒ හින්දා සමහර කට්ටිය හිතන ඉන්නවා කෙටි උත්තර ලියන්න කියනවා කියලා. නෑ කෙටි උත්තර ලියන්න නෑ. ඒ වගේ උත්තර ලියන්න. ඒ නිසා ලේසියෙන් ප්‍රශ්න පත්‍රේ ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. හරි. රයිට් ඕන් අපි කළමනාකරණය ගැන කතා කර හිටියේ. කළමනාකරණය කියන්නේ මොකද්ද කියන එක ගැන සාකච්ඡා කරා මෙතෙක් කියලා. දැන් යනවා මෙන්න මේ කළමනාකරණ කාර්යයන් වල එකින් එක සාකච්ඡා කරනවා කළමනාකරණ කාර්ය. පළවෙනි එක එහෙනම් මොකද්ද පළවෙනියටම තියෙන්නේ සැලසුම් කරන්නේ. ඔන්න මං යනවා. පොඩි නිදසුනකුත් අරගෙන තමයි මම මේ වැඩේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ඔයාලට පටස් ගාලා ඔලුවට මතක තියාගන්න පුළුවන් හින්දා. සැලසුම් කරන්නේ. සැලසුම් කරණය කියන්නේ මම කිව්වනේ කළමනාකරණයේ තියෙන අපේක්ෂිත අරමුණක් කියලා. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණක්. ඔන්න ඔය අරමුණ ඉෂ්ට කරගන්න ඕන කරන දේවල් අපි තීරණය කරනවා. ඕක තමයි අපි කියන්නේ සැලසුම් කරණය කියලා. මොකද්ද? අපේක්ෂිත අරමුණු ඒ අයරින් ඉෂ්ට කරගන්න ඕන කරන දේවල් අපි තීරණය කරනවා. මේ වැඩේ පටන් අරන්ද තීරණය කරා කියන්නේ? තීරණය කිරීම කියන්නේ නෑ වැඩේ පටන් අරන් නෑ තාම. වැඩේ කරන්න තාම මේ අපි මේ හීනමවනවා. අපි මේ විදියට තමයි මේ වැඩේ කරන්නේ. ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මම මේ විදියට තමයි මේ බිස්නස් එක පටන් ගන්න. මම මෙහෙම සල්ලි හොයා ගන්නවා. මම බැංකුවේ මෙච්චර ණයක් ගන්නවා. ඊට පස්සේ මම මේ වගේ කඩයක් තමයි දාන්නේ. ඒ කඩේ මේ විදියට තමයි මේ බඩු අහුරන්නේ. හරි. මේ විදියට තමයි මේ වැඩ ටික කරන්නේ මං කඩේ. ගෝලියෝ දෙතුන් දෙනෙක් ගන්නවා මේ විදියට කියලා. දැන් ඔයා මේ රැට අර හීනමවන්නේ සමහර දේවල් වලට. අන්න ඒ වගේ ඔයා මොකද කරන්නේ? සැලසුම් කරන්නේ කියලා කරන්නේ තීරණය කරනවා. තාම වැඩේ පටන් අරන්න වැඩේ කරනවා. උදාහරණයක් ගමුකෝ. හිතන්නකෝ මෙහෙම කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනි හිතා ඉන්නවා රයිට්. අපි හදනවා නැවක්. අපි හදන්න හිතා ඉන්නවා නැවක්. නැවේ බඳ මේ විදිහේ හැඩයක් තමයි ගන්න ඕනේ. මේ පැත්ත තමයි පස්සේ පැත්ත. මේ තමයි ඉස්සරහා. මෙතනින් අපි නැංගුරම දාමු. හරි. මට ලස්සන කිව්වා. එතකොට මෙතනින් තමයි අපි දැන් මේ තාම හිතනවා. මෙතනින් තමයි හදන්නේ මේ මෙතන උඩින් හදන්න ඕන. උඩින් හදන්න ඕනේ කන්ට්‍රෝල් රූම් එක. ඒ කියන්නේ නැව ගෙනියන එක්කෙනා ඉන්නේ මෙතන තමයි. හරි. මෙතන තමයි නැව ගෙනියන එක්කෙනා ඉන්නේ සුක්කානම තියෙන්නේ. ඊට පස්සේ දුම්බටේ කොහෙන්ද දාන්නේ ඉස්සරහින් දාමුනේ. මෙහෙන් දාමුද දුම්බටේ කියලා දැන් හිතනවා. ඔයා තම කල්පනා කරන්න තියෙනවා. බෑ දුම් එද්දි ඔක්කොම ඇවිල්ලා මුගේ මූණේ වැදෙනවා. ඒ හින්දා දුම්බටේ එතනින් දාලා හරියන්නේ නැහැ. දුම්බටේ දානවා පිටිපස්සේ. එහෙනම් කන්ට්‍රෝල් රූම් එකට පස්සෙන් තමයි දුම්බටේ දාන්න ඕනේ. මෙතනින් හයි කළා හරියන්නේ නැහැ ෆෑන් එක. එතකොට පිටිපස්සට යන්නේ නැහැ. එහෙනම් හරියන්නේ නැහැ පිටිපස්සෙන් තමයි ෆෑන් එක හයි කරන්නේ. ඔයා ආන් ඒ විදිහට සැලසුම් කරනවා. හිතනවා දැන් මේක හයි වෙන්න හදෙන්න ඕනේ විදිය. නැව දැන් හරි. ඔය විදිහට තමයි හැදෙන්න. ඊට පස්සේ කන්ටේනර් ගහන්න මේ ටිකේ ඉඩ තියෙනවා. කන්ටේනර් ගහන්න කන්ටේනර් පෙට්ටි ටික දාගන්න මේ ටිකේ ඉඩ තියෙනවා. රයිට්. ඊට පස්සේ එන්ජින් රූම් එක තියෙන්න ඕනේ මේ හරිය. පෙත්ත මේ හරිය තියෙනවා එන්ජින් රූම් එක මේ හරිය තිබිලා හරියන්නේ නැහැ. එහෙනම් මං එන්ජින් රූම් එක හදනවා මෙතන එන්ජින් රූම් එක. එන්ජින් එක. හරි. එතකොට මේ ටිකේ ඉඩ. එතකොට මේ ටිකෙත් අපිට බඩු දා ගන්න පුළුවන්. හල් කියලා හල් එකක් කියලා කියනවා. හල් එක නැවේ හල් එක කියලා කියන්නේ. ඕන් මේ ටික තමයි බඩු දාන්න පුළුවන්. ඉතින් ඕන් ඔය විදිහට දැන් ඔයා හිතනවා. මම මේ විදිහට තමයි දැන් මේ නැව හදාගෙන යන්නේ. අන්න ඔයා සැලසුම් කරනවා. සැලසුම් කරා. සැලසුම් කරණය කියන කල්පනාකාරණ කාර්ය කරනවා. ඔයා දන්නා ගෙයක් හදන්න ගියත් සැලසුම් කරණය මොකද්ද කරන්නේ? සැලසුම් කරනවා කියලා ප්ලෑන් එක අඳිනවා ගේ හදන්න කලින්. නැත්නම් බාස්ටෝනි විදිහට ගේ හදන්නේ. ඔයාට ඕන විදිහට නෙවෙයි. ඒ හින්දා මොකද කරන්නේ? සැලසුමක් ඇඳලා දෙනවා මට මෙන්න මේ විදිහට ගේ හදන්න. අන්න බාස් ඊට පස්සේ ඒක දිහා බලාගෙන තමා එයා අර නූල් ඇදලා අත්විවරණයම කපන්න ගන්න. අන්න සැලසුම් කරණය කරනවා. ඒ කියන්නේ මේ සැලැස්ම ගහනවා විතරයි.
තාම මේ වැඩේ පටන් අරගෙන නැහැ හැබැයි. තාම වැඩේ පටන් ගත්තේ නැහැ. තීරණය කරා මම මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් ඕන තීරණය. සැලසුම් කරණය කියන්නේ එහෙනම් ඕන කරන දේවල් අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කරන එක. තීරණය කිරීම සැලසුම් කිරීම. 2 සංවිධානකරණය. ඔන්න දැන් හොඳට අහගන්න වයිට් බෝඩ් එක දිහා බලාගෙන හොඳට අහගන්න. සංවිධානකරණය කියන්නේ මෙන්න මේකට. සංවිධානකරණය කියන්නේ ව්‍යාපාරය අපි සැලසුම් කරානේ තීරණය කරානේ දැන් මේ විදිය මේ නැව හදනවා කියලා. එතකොට නැව නිකන් හැදෙන්නේ නැහනේ. දැන් ප්ලෑන් එක ඇඳලා මේ ඉඩමෙන් ගෙනල්ලා තිබ්බ ගමන් නිකන් හැදෙනවා ප්ලෑන් එකේ විදියට. නෑ. ඔයා දෙන්න ඕන උපදෙස් දෙන්න ඕන. නේ සම්පත් ටික දෙන්න ඕන ගෙනල්ලා. සම්පත් දෙන්න ඕන සම්පත්. හරි සම්පත් දෙනවා කියන්නේ මොනවද? දැන් හිතන්නකෝ ගෙයක් හදනවා කියලා. ඔයා ගෙනල්ලා දෙන්න ඕන වැලි සිමෙන්ති ගෙනල්ලා දෙන්න ඕන. නැත්තම් ගේ හදන්නේ නැහනේ බාදු නැහැ. ඈ නැත්තම් බාසු නැහැ තවත් දෙක බැඳගෙන බලාගෙන ඉඳියා. දැන් ගේ හැදෙයිනේ ගේ කියලා බලාගෙන ඉඳි. එයා කරන්නේ ඇයි ඒ? ඔයා සංවිධානකරණය කරන්න ඕන. ඔයා සම්පත් ගෙනල්ලා දෙන්න ඕන. ඔයා බාසු නැහැට ගිහින් කියන්න ඕන. වැඩ බෙදලා දෙන්න ඕන. ඈ බාසු නැහැට ගිහින් කියන්න ඕන. බාසු නැහැ මේ විදිහට තමයි කරන්න ඕන වෙන්න ඕනේ. මේ විදිහට තමයි මගේ අතේ සල්ලි තියෙන්නේ. මේ විදිහට තමයි හින්දා වැඩේ වෙන්න ඕනේ. ඈ හොඳම දේවල් මේ සාමාන්‍ය දේවල් පාවිච්චි කරපුවාම ඇති. ගුණත් වෙන මේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන දේවල් තිබ්බාම ඇති. අන්න ඒ විදිහට සම්පත් බෙදා දෙන එක, සම්පත් බෙදා හරින එක, වැඩ බෙදා දෙන එක. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සංවිධානකරණය. එහෙනම් මං අහනවා දැන් වැඩේ පටන් ගත්තද නැද්ද? අන්න දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. සැලසුම් කරණය කියන්නේ අර අපේ අර ගමේ භාෂාවෙන් කියන හත් ජව්වක් මූද තියලා අමුඩේ ගහනවා කියන්නේ. තාම මේ වැඩේ පටන් අරන් නැහැ. කරන්න මේ තාම හිතනවා. තාම මේ හීන ලෝකේ මවනවා. සංවිධානකරණය කියන්නේ අන්න වැඩේ පටන් ගන්නවා. අන්න සම්පත් ටික ගෙනල්ලා දෙනවා, වැඩ ටික බෙදලා දෙනවා. ඔයා මේ වැඩේ කරන්න, ඔයා මේ වැඩේ කරන්න. හරි. අපි ගත්ත උදාහරණ ගියොත් එහෙම අන්න දැන් උන් වැඩේ පටන් ගන්නවා හදන්න. වැල්ඩින් කාර්යෝ ටික ගේනවා. වැල්ඩින් මැෂින් ගේනවා. හරි. ඕන කරන වැල්ඩින් මැෂින් ගේනවා. ඊට පස්සේ තින්ත ගෙනල්ලා දෙනවා. හරි. ඊට පස්සේ පේන්ට් කරන වෙනම පේන්ටර්ස්ලා නැත්තම් මේ පෑසුම් කාර්යෝ මේ ඊට පස්සේ පින්තාරු කරුවන් ඒගොල්ලෝව ගන්නත් ඕන සේවකයෝ ටික ගන්නත් එපා. දැන් මේක හදාගන්න. සේවකයෝ ටික බඳවා ගන්න ඕන. ඊට පස්සේ මේ සේවකයන්ට මේ ඔයාගේ මේ මෙන්න කම්ප්‍රෙෂර් එක ඔයා පේන්ට් කරන්න ගිහිල්ලා. ඔයා මේ වෙල්ඩින් කරන්න මෙන්න ඔයාගේ මේ ටික. හරි අන්න ඒ විදිහට සම්පත් ටික බෙදලා දෙනවා. වැඩ ටිකක් දෙනවා. ඔයා වෙල්ඩින් කරන වැඩේ කරන්න. ඔයා මේ පේන්ට් කරන වැඩේ කරන්න. ඈ ඔයා තමයි දුම්බටේ හදන්න ඕනේ. ඔයා තමයි එන්ජින් එක ගැන බලා ගන්න ඕනේ. ඔයා තමයි මේකේ නැංගුරුම ඒක හැදෙන්න ඕන විදිය බලා ගන්න ඕනේ. අන්න අපි වැඩ බෙදලා දෙනවා කට්ටියට. සේවකයන්ව බඳවාගෙන ඒගොල්ලොන්ට වැඩ බෙදලා දීලා ඒගොල්ලොන්ට අවශ්‍ය සම්පත් වෙන් කරලා දෙන එක අන්න කියනවා අපි ඒකට සංවිධාන කරනවා. එහෙනම් අන්න වෙල්ඩින් මැෂින් කාර්යය ඔය මැෂින් ටික අරගත්ත ඕන සම්පත් ටික අරගත්ත වැඩ බෙදලා දුන්නා. අපි ඒකට කියනවා සංවිධාන කරනවා. සංවිධාන කරනවා. ඔන්න දැන් ඔයාගේ හිතේ මැවෙනවා. හිතේ මැවෙනවා. වැඩේ පටන් ගන්න අපි හිතන එකට කියනවා සැලසුම් කරණය. වැඩේ පටන් ගන්න වැඩේ පටන් අරගෙන නිකන්වත් බලන්න හිත වැඩේ පටන් ගන්නෙ නැහැ. ඕන කරන සම්පත් ගේන එක, ඕන කරන තනතුරු ටික නැත්නම් ඕන කරන මිනිස්සු ටික එකතු කරගන්න එක. ඒ සම්පත් ටික මේ මිනිස්සුන්ට බෙදලා දෙන එක අන්න අපි කියනවා සංවිධාන කරණය. සංවිධාන කරණය. ඊළඟට මෙහෙයවීම 3 මෙහෙයවීම මෙහෙයවීම කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් මම කියවනේ අර ගේ හදද්දි බාස්ට බඩු ටිකක් දෙනවා. දැන් ඒතකොට හෙඩ් බාස් කෙනෙක් ඉන්නවා අපි යාට කියනවනේ. එයා තමයි දැන් මෙහෙවන්න ඕනේ. එයා තමයි මෙහෙවන්න ඕනේ. ගෝලයන්ට කියන්න ඕනේ. ගිහිල්ලා අතිවාරම කපන්න. ඔයා ගිහිල්ලා බදාම ටික අනන්න. ඔයා ගිහිල්ලා ගඩොල් ටික අරන් එන්න. හරි. ඔයා ගිහිල්ලා කළු ගල් ටික අරන් එන්න. අන්න අපි උපදෙස් දෙනවා. වෙන්න ඕන විදිය කියනවා. ඕගොල්ලෝ මේක මේ විදියට කරන්න. මොන හරි තැනක් තියෙනවා උපදෙස් දෙනවා. අපි ආයෙත් කියනවා මෙහෙවනවා කියලා. හරි. උපදෙස් දෙනවා. ඒ කරන්න ඕන කට්ටියට කාටද උපදෙස් දෙන්නේ? මානව සම්පතට මිනිස්සුන්ට උපදෙස් දෙන එක. නැත්නම් මානව සම්පතට. මානව සම්පත හසුරවන එකට. හැසිරවීම.
මානව සම්පත හැසිරවීම අපි කියනවා මෙහෙවීම කියලා. හරි. දැන් හිතන්න මේ උදාහරණයක් අපේ උදාහරණ. දැන් ඕන් අපි වෙල්ඩින් මැෂින් එක දුන්න වෙල්ඩින් කරන එකාට. හරි. දැන් අපි ලංකාවේ ගොඩක් හොඳයි. ඒ උදාහරණේ හරියටම ගැලපෙන. තීන්ත බාල්දි ටික දෙනවා තීන්ත ගාන එකාට. ඔක්කොම දීලා ඉන්නවා. මැනේජර් කෙනෙක්කුත් ඉන්නවා කියමුකෝ. අපිත් ඉතින් ඕන් හේ දැන් හැදෙයිනි කියලා අපිත් අහක බලාගෙන ඉන්නවා. කවදායිද මේ නෑ කවදාවත් මේ සෙට් එක? නෑ. අපි කැමති මොකද නිකන් ඉඳලා පඩි ගන්නනේ ගොඩක් කට්ටිය කැමති. එහෙනම් මේ වැඩේ වෙන්නේ නෑ. අපි ගිහිල්ලා ඇඟිල්ලෙන් එන හොයන්න ඕන. කියනවා. ඔයා ගිහිල්ලා එන වෙල්ඩින් වැඩ ටික කරන්න. මිනිස්සු කම්මැලි. මිනිස්සුන්ව මෙහෙවන්න ඕන හැමතිස්සෙම. හරි. මිනිස්සුන්ව මෙහෙවන්න ඕන. මිනිස්සු කම්මැලි. ඒ නිසා මිනිස්සුන්ව මෙහෙවන්න ඕන. හැමතිස්සෙම ගිහිල්ලා කියන්න ඕන මිනිස්සුන්ට. ඔයා ඔය කොහොම නෙවෙයි මෙහෙම කරන්න. ආන් කියනවා. කෙනෙක් ඉන්නවා වෙල්ඩින් කරනවා. තීන්ත ගන්න දුන්න එක තීන්ත ගානවා ඔක්කොගේම ගානවා. ගාන්න ඕනේ ඒවත් ගානවා ගාන්න ඕනේ නැති ඒවත් ගානවා. එතකොට ගිහින් කියන්න ඕන. ඔයා හැම එකේම ගන්න එපා. ඔයාට ගාන්න ඕන කියපු ටික විතරක් ගන්න. හරි. අන්න බලන්න. ආසම මෙහෙවන්න ඕන මිනිස්සුන්ව. කාවද මෙහෙවන්නේ? අර ගත්තේ උන් ටිකව බලන්න ඕන මුන් හරියට වැඩ කරනවද? අයිස් ගහනවද? අයිස් පප්පලා දැවිල්ලා ඉන්නේ. අන්න බලන්න ඕන මෙහෙවන්න ඕන. හරි. ඔයා දන්නවා මොකද්ද අපේ ගාමන්ට් එකකට ගියපුවාම ඉන්නවා ලයින් සුපර්වයිසර්ස්ලා කියලා. ලයින් සුපර්වයිසර්ස්ලා කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ? එහාටයි මෙහාට ඇවිදින්නවා. එතකොට මාර ෂෝක් රස්සාවනේ මේගොල්ලෝ කරන්නේ. එහාටයි මෙහාට ඇවිදින්නවා. ඇවිදිනවට තමයි ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ. නෑ ඒගොල්ලන්ට ඇවිදිනවට නෙවෙයි පඩි ගෙවන්නේ. ඒගොල්ලෝ යද්දි බලන්න ඕන. ඒකේ ඉන්න සේවකයෝ මහාන කට්ටිය එහෙම හරියට වැඩ කරනවද මොකද? හරි. මේගොල්ලෝ හරියට වැඩ කරනවද කියලා බලන්න තමයි ඒගොල්ලෝම දාලා තියෙන්නේ සුපර්වයිසර්ස්ලා. ඒගොල්ලෝ තමයි මෙහෙවන්නේ. බලනවා එයා වැඩ කරන ගමන් මොකක් හරි අරගෙන ඒගොල්ලෝ මහණේවත් අරගෙන බලනවා. ක්වොලිටියට මහනවද? මහලා නැත්තම් කියනවා මේ විදිහට නෙවෙයි මේ විදිහට කරන්න නම් උපදේශුත් දෙනවා. අන්න මෙහෙවීම කියන්නේ නම් මොකද්ද? මානව සම්පත නිසි ලෙස හසුරවන වැඩේක. මානව සම්පත නිසි ලෙස හසුරවනවා නම් අපි ඒකට කියනවා මෙහෙවීම කියලා. මානව සම්පත නිසි ලෙස හසුරවන්න ඕන. මිනිස්සු ටික හරියට හසුරවන්න ඕන. අවශ්‍ය උපදෙස් දෙන්න ඕන. අන්න අපි කියනවා මෙහෙවීම කියලා. ඊළඟ එක තමයි මේක අපි කරන්න හිතාගෙන හිටපු විදිහටම වැඩේ වෙනවද නැද්ද කියලා හොයන එක. අපි ඒකට කියනවා පාලනය. පාලනය කියන්නේ අපේක්ෂිත අයුරින්ම අපේ කාර්ය නිම වෙලාද කියලා බලන්න. නිම වෙලා නැත්තම් වෙනස්කමක් තියෙනවා නම් කරන්නේ ඒ වෙනස්කම් වලට භාජනය කරනවා. හරි. මොකක්ද ඒ කියන්නේ? දැන් උදාහරණයක් විදිහට එතුමනේ දැන් අපි හිතාගෙන හිටිය සැලසුම් කරේ නැවක් හදන්න. බඩුත් ගෙනල්ලා දුන්නා. මිනිස්සු ටිකක් බඳව ගත්තා. රයිට් මෙහෙවන්න කලමනාකරුවෙකුත් දැම්මා. එයත් දැන් වැඩේ කරගෙන ගියා. පාලනය දැන් ඔන්න නැවේ අන්තිම අදිරේට ඇවිල්ලා තියෙන්නේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් මං ගිහිල්ලා නැව බලනවා. ඔන්න දැන් පාලනයේ කොටසට යනවා. බලාගෙන යද්දි නැවක් නෙවෙයි මුන් හදලා තියෙන්නේ පාරුවක් වගේ එකක් මොකක්ද එකක් අමුතු එකක් තමයි හදලා තියෙන්නේ. හරි. කිව්වා විදියට නෙවෙයි මේගොල්ලෝ වැඩේ කළා තියෙන්නේ. මං හිතාගෙන හිටපු විදියට නෙවෙයි වැඩේ වෙලා තියෙන්නේ. හරි. දුම්බටේ ඉස් පිටිපස්සෙන් අයි කරන්න ඕනේ කිව්වට මේකට වැරදිලා ඉස්සරහින් අයි කළා. මේ යද්දි ඔක්කොම කන්ට්‍රෝල් රූම් එකේ දුම් ටික කළු පාට දුම්. මෙහෙන් තමයි හයි කරන්න කිව්වේ. ඒ වුණාට හයි කරලා තියෙන්නේ මෙහෙ. මේ පැත්තෙන් තමයි නැංගුරමක් දාලා තියෙන්නේ. නැංගුරම ගිහිල්ලා පැටලෙනවා පෑන් එකේ. මාර ප්‍රශ්න ගොඩයි. මුන් හදලා තියෙන්නේ වෙන විදිහකට. කියපු විදිහට නෙවෙයි. එහෙනම් මේ සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහෙවීම. ඔන්න ඔය කියන කාරණා තුන ඇතුලේ කොහේ හරි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ප්‍රශ්නයක් තිබ්බ හින්දානේ අර කියපු විදිහට නැතුව වෙන විදිහකට හදලා තියෙන්නේ. එක්ක හදිසියෙ හරි අඩුම ගානේ මෙහෙවලක්වත් නැහැ හරියට මිනිස්සු ටික. ඒක නෙමෙයි ඕන විදිහට හදලා තියෙන්නේ. එහෙනම් අන්න බලන්න හිතානේ හිටියේ නැවක් හදන්න මුන් හදලා තියෙන අලුත්ම જાතිය නැවක්. අමුතුම එකක්. පාරුවක් කියලා හිතමු. පාරුවක් හදලා තියෙනවා. එහෙනම් ආන් වැරදි අඩුපාඩු ගොඩයි වැඩේ ඇතුලේ. අන්නේ වැරදි අඩුපාඩු නිවැරදි කරන්න ඕන කරන ක්‍රියාමාර්ග ගන්න එක. ක්‍රියාමාර්ග ගන්නවා. වෙනවා හරි. දැන් අපි හිතාගෙන හිටපු තැනට ගිහිල්ලා නැහැ. හිතාගෙන හිටපු තැනට යන්න ඕන කරන තැනට අවශ්‍ය කරන තැනට යන්න ඕන දේවල් වෙලා නැහැ. එහෙනම් ඒ වැරදුනේ කොහෙද කියලා හොයලා බලලා ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්න එකට අපි කියනවා පාලනය කියලා. දැන් හිතන්නකෝ දැන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා ටක් ගාලා එතනින්ම ඒ වෙලේ කියනවාද මෙහෙම කරන්නේ නැහැ. ඒකත් ආපහු මෙන්න මේ උඩ ඉඳන් එන්න ඕන. ක්‍රියාවලියක් නේ මේක නිකන් ඔහම වටේ කැරක් යනවා.
පාලනය ආපහු කියනවා දුම්බට ඉස්සරහට කියලා දෙන්නේ නැහැ ගලව පිටිපස්සෙන් අයි කරපන්. ඕක ආපහු අපි සැලසුම් කරලා සංවිධානය කරලා මෙහෙवला පාලනය කරේ නැත්නම් උන් ආපහු ගිහින් ලෝක මැද්දෙන් හයි කරනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? ආපහු මුලින් ඉඳන් වැඩේ වෙන්න ඕන. සැලසුම් කරන්න ඕන, සංවිධානය කරන්න ඕන, මෙහෙවන්න ඕන ආපහු පාලනය. ආපහු මොන හරි වැරද්දක් තියෙනවා ආපහු සැලසුම් කරන්න ඕන. වැරද්ද හදා ගන්න ඕන. ආපහු අවශ්‍ය කරන සම්පත් ටික දෙන්න ඕන. ආපහු මේගොල්ලෝ මෙහෙවන්න ඕන හරියාකාරව ඕගොල්ලෝ මේ විදිහට වැඩ ටික කරන්න කියලා. ආපහු වැඩේ ඉවරනම් බලන්න මුන් ඒකේ විදිහට වැඩේ කළා තියෙන්නේ කියලා. අන්න ඕකට තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. කරන්න ඕන දේ හරියට කරන එක. හරි. ඔන්න මම උදාහරණකුත් අරගෙන පැහැදිලි කිරීමක් කරා කළමනාකරණ කාර්යයන් 4. එහෙනම් කළමනාකරණ කාර්යයන් 4ක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, හා පාලනය. සැලසුම්කරණය කියන්නේ මොකද්ද? හත් ගව්වම් මොහොතේ දොර තියලා අමුඩේ ගහනවා වගේ වැඩක්. අපි තාම වැඩේ පටන් අරන් නැහැ. තීරණය කරා මේ විදිහට වැඩේ කරනවා කියලා. අන්න සැලසුම් කරනවා. සංවිධානකරණය කියන්නේ මොකද්ද? අවශ්‍ය සම්පත් ටික බෙදා වෙන් කරනවා, අවශ්‍ය මිනිස්සු ටික ගන්නවා, අවශ්‍ය වැඩ ටික බෙදලා දෙනවා, ඒ මිනිස්සුන්ට ඒ වැඩ ටික බෙදලා දෙනවා. අන්න සංවිධානකරණය. ඔන්න වැඩේ පටන් අරගෙන දැන් සංවිධානකරණය කියන්නේ වැඩේ පටන් ගත්ත කරන්න. අන්න වැඩේ පටන් ගත්තා. ඔයා පැන්නා මූදට පීනන්න. ඔන්න දැන් පීනගෙන යනවා. කියනවා මේ විදිහට අත් ගහන්න, මේ විදිහට අත් ගහන්න, මේ විදිහට කරන්න වැඩේ කියලා. අන්න මිනිස්සුන්ට අපි අවශ්‍ය උපදෙස් දෙනවා. මානව සම්පත නිසිලස හසුරවනවා. අන්න අපි ඒකට කියනවා මෙහෙවීම. හරි. පාලනය බලනවා දැන් මේ ඇත්තටම ඇත්ම තත්ත්වේ අපි හිතාගෙන හිටපු විදිය අතර මොකක් හරි වෙනසක් තියද කියලා. අන්න වෙනසක් තියෙනවා. අන්නේ වෙනස හරි ගස්සන්න ඕන දේවල් අපි ආපහු තීරණය කළා කරන්න ඕන. අන්න පාලනය කියන්නේ සත්‍ය තත්ත්වයයි අපේක්ෂිත තත්ත්වයයි අතර වෙනස හඳුනාගෙන ඒක නිවැරදි කරන්න ඕන අවශ්‍ය කරන තීරණ ගන්න එකට අපි කියනවා පාලනය. ආපහු ඒ තීරණ අරගෙන සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. ඔන්නෝක රවුමට කැරකෙනවා. හරි. එහෙනම් ඔන්න කළමනාකරණ කාර්යයන් ටික පැහැදිලිව මම ඕම් පැහැදිලි කරා. ওই තමා කළමනාකරණ කාර්යයන් 4. right. මාතෘකාවල් ලියා ගන්න එහෙනම් දැන් කළමනාකරණ කාර්යයන් ටක් ගාලා ලියා ගමු. මම ලියන්න වැඩි නෝට් එක දෙනවා ටක් ගාලා. පැහැදිලි කරන්න වැඩි වෙලා ගන්න ඉතින්. කළමනාකරණ කාර්යයන් කියන ලියා ගමු. කළමනාකරණ කාර්යයන්. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එකේ දාන්න. chat box එකට දාපුවොත් මම බලන්න පුළුවන් මට ප්‍රශ්න. හරි. කළමනාකරණ කාර්යයන්. ලියා ගන්න පල්ලෙහාට කළමනාකරණ කාර්යයන් 4 ඉස්සෙල්ලා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියලා. මෙන්න මෙතන විදියට. ඔන්න ඔය 4 පල්ලෙහාට ලියා ගන්න. කළමනාකරණ කාර්යයන් කියලා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. right. සර් අපිට කරන්ට් එක නැහැ. මට මේකේ රෙකෝඩින් එක ගන්න පුළුවන්ද? පුළුවන්. රෙකෝඩින් එක මම ඉතින් YouTube අප්ලෝඩ් කරලා ඉවර වෙලා තමයි මට මේ ලින්ක් එක එවන්න පුළුවන්. ඉතින් ඒක ටික කාලයක් යයි. හදිස්සියට ගන්න අමාරුයි. පුළුවන් තරම් මම try කරන්නම් දෙන්න. මේ එතකොට අනවශ්‍ය දේවල් කපලා කොටලා දෙන්න. එතකොට අවශ්‍ය කොටස් විතරයි තියෙන්නේ. එතකොට මේ මම දෙන්නම්. මේ හැබැයි පොඩි කාලයක් දෙන්න මට. හරි. හැමදාම නම් 10 කියලා බලාපොරොත්තු වෙන්න එපා හොඳේ. නැත්නම් ඒකම බලාගෙන ඉන්නවා නේද? හරි. පොඩි කාලයක් දෙන්න මම දෙන්නම්. right. අනිත් ලොකු දෙයක්. හරි දෙන්නම්. බයි. right. පුළුවන් නම් සහභාගී වෙන්න. හරි. තමන්ගේ බැටරි තියනවා නම් ෆෝනේ බැටරිය තියෙනකන් සහභාගී වෙන්න. ඊට පස්සේ ඉතින් කට් වුණොත් YouTube එක ඉතින් ඔය YouTube එකෙන් බලමු. හරි. right.
එතකොට කළමනාකරණ කාර්යයන් 4 දාන්න සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙවීම පාලනය කළමනාකරණ කාර්යයන් 4 ඊට පස්සේ අනුමාතෘකාවක් විදිහට ගන්න හෙඩින් එකක් විදිහට ටොපික් එකක් ගන්න මාතෘකාවක් කියලා ලියමු සැලසුම් කරණය සරලව දෙන්නේ නැහැ රූලෙන් දෙකෙන් වැඩේ ඉවරයි ආයි ලොකු වල්පල් නැහැ සැලසුම් කරණය මේ කතාවයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ හරි මේ ඕලෙවල් විභාගෙට කියපුවම මේ කතාව ඔළුවේ තියෙනවා නම් ඔයාලට ටට්ටක් ගාලා මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් සැලසුම් කරණය නිර්වචනයක් විදිහට ලියන්න ඕන උනොත් ලියන්න අවශ්‍ය කරන දේවල් තමයි මම දෙන්නේ ඔයාට ලියා ගන්න හරි එහෙම නැතුව අර මොකක් හරි අර ඔයාගේ බුද්ධිය පාවිච්චි කරලා ඔයාගේ අර තර්කානුකූල හැකියාව පාවිච්චි කරලා සිද්ධියක් දීලා අහලා තියෙනවා මේකෙන් සැලසුම් කරණය කියන්නේ මොකද්ද කියලා අන්න එතකොට අවශ්‍ය කරන දැනුම ඔයාට මෙන්න මේ මගේ පැහැදිලි කිරීම වලින් ගන්න පුළුවන් ඒකයි මම කියන්නේ හොඳට අහගෙන ඉන්න කියන ඒවා හොඳට බෝඩ් එක දිහා බලා ගන්න කියලා රයිට් සැලසුම් කරණය යටින් ලිව්වා යටින් ලියනවා සැලසුම් කරණය කියලා මාතෘකාවක් ගන්න කිව්ව මම අනුමාතෘකාවක් විදිහට යටින් ලියනවා සැලසුම් කරණය යටින් ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වන ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය වන සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම යටින් පොඩි ඉරක් ගහගමු තීරණය කිරීම යටින් චුට්ටි ඉරක් ගහගමු හේතුව ඔයාගේ MCQ ප්‍රශ්නෙත් ඔය ප්‍රශ්න අහනවා එතකොට ඔයාට හදිසියේ හරි සැලසුම් කරණයට අදාළ කාර්යය තෝරගන්න ඕන නම් ඒකේ පැහැදිලිව දෙනවා පුතේ අන්තිමේටම කළමනාකරුවෙකු බඳවා ගැනීම සඳහා තීරණය කිරීම කියලා. අන්න තීරණය කිරීම කියලා වචනේ තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම සැලසුම් කරන කළමනාකරණ කාර්යයට අදාළයි. ඒකයි මම කිව්වේ තීරණය කිරීමට ඉරක් ගහගන්න කියලා. අන්න ලියාගත්තා ව්‍යාපාරික අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. ඔන්න ඔක තමයි සැලසුම් කරණය කියන්නේ. යටින් ලියාගන්න පොඩි උදාහරණයක් උදාහරණයක් ලියාගමු. ව්‍යාපාරයකට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීමට තීරණය කිරීම. ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීමට තීරණය කිරීම. මුල් ටික මිස් වුණා. රයිට්. ඔන්න මම ආපහු කියනවා. අපි කිව්වනේ අනුමාතෘකාවක් ගන්න කියලා සැලසුම් කරණය කියලා. සැලසුම් කරණය කියන අනුමාතෘකාව යටතේ ලියා ගන්න කිව්වා මෙන්න මෙහෙම ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු තීරණය කර ගැනීමට ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. අන්න ඒක තමයි සැලසුම් කරණය කියන්නේ. යටින් අපි උදාහරණයක් ලියාගමු. උදාහරණයක් ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක්
බඳවා ගැනීමට තීරණය කිරීම. බඳවා ගැනීම නෙවෙයි. බඳවා ගැනීමට තීරණය කිරීම. ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීමට තීරණය කිරීම. තාම බඳවා ගත්තේ නැහැ. තීරණය කරා විතරයි. බඳවා ගැනීමට තීරණය කිරීම. ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීමට තීරණය කිරීම. right? අනේක තමයි අපි කියන්නේ සැලසුම් කරණය. සැලසුම් කරණය. හරිද? හරි. ඔන්න සැලසුම් කරණය ඉවරයි. ඊළඟ පොඩි අනුමාතෘකාව සංවිධානකරණය. දෙවෙනි එක සංවිධානකරණය. අනුමාතෘකාව ලියාගන්න පොඩියට සංවිධානකරණය. හරි. මේක දැන් ගේමක් ඈ. ඔයගොල්ලෝ O level දැන් මේ ගේමේ ඉන්න. හරි. ඔයගොල්ලෝ මේකෙන් පිටපැන්නොත් අමාරුයි වැඩේ කරගන්න. නිසා දැන් ගේමේ ඉන්න O level කියන මානසිකත්වය දැන් හැදිලා තියෙන්න ඕන. අම්මට දෙරි මම මේ විභාගෙකට ලියන්න යනවා. දැන් කෙලවෙන්න යන්නේ. කෙලවෙන්න කලින් වැඩ ටික ගොඩ දා ගන්න ඕන. දැන් පාඩම් කරන්න ඕන. ගෙදර නිකන් ඉඳලා හරියන්නේ නැහැ. පිස්සු කෙල්ල හරියන්නේ නැහැ. Facebook ගිහින් හරියන්නේ නැහැ. සමාජ මාධ්‍ය වලම සැරිසරලා හම්බෙන ලබ්බක් නැහැ. ඒ නිසා මම වැඩේ කරන්න ඕන කොහොම හරි. හරි ට්‍රැක් එකේ ඉන්න දැන්. හරි 10 වගේ නෙවෙයි දැන් 11. ට්‍රැක් එකේ හිටියේ නැත්තම් වැඩේ ගොඩ දාන්න අමාරුයි. මේකින්ද ට්‍රැක් එකේ වැඩ කරන එවුන් විතරක් පන්තියටත් එන්නේ. පිස්සු කෙල්ලෙන් ආවේ නැහැ කියන ප්‍රශ්නයක්. එක ළමයාද ඉන්න වැඩ කරන මං එයා කාට උගන්වනවා. හරි මං ඒ විදිහට. හරි එක ළමයෙක් හිටියනම් ඇති මට පන්තියට හරියට වැඩ කරනවා. මං එයාට උගන්වනවා. ඒ නිසා වැඩ කරන්න එන්න මෙතනට. වැඩ කරන්න නැතුව පිස්සු නටන්න එන්න එපා. රයිට්. ඒක මං කියන්න හේතුවක් තියෙනවා බලමුකෝ ඉස්සරහට තේරෙන්නේ. රයිට් දෙවෙනි එක සංවිධානකරණය. යටින් ලියාගමු සංවිධානකරණය කියන එකට යටින් ලියමු. ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට හා සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් තනතුරු හා වැඩ බෙදා දීම ආශ්‍රිත ක්‍රියාවලිය සම්පත් තනතුරු හා වැඩ බෙදා දීම ආශ්‍රිත ක්‍රියාවලිය යටින් ලියන පොඩි නිදසුනක් උදාහරණයක් ලියාගමු අපි යටින්. අපි යටින් පොඩි උදාහරණයක් ලියාගමු. ලියාගන්න ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීම. යකෝ ඉස්සෙල්ල කියපු එකමද මේ කියන්නේ නෑ දෙකක් ඈ. ඒකයි මං කිව්වේ. මේක ලියාගන්න උදාහරණයක්. ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීම. ව්‍යාපාරයට නව සේවක මණ්ඩලයක් බඳවා ගැනීම. තව එකක් ලියාගමු නිදසුනක් විදියට. සේවකයින්ට සම්පත් ලබා දීම. සේවකයින්ට අවශ්‍ය සම්පත් ලබා දීම. සේවකයින්ට අවශ්‍ය සම්පත් ලබා දීම.
සේවකයින්ට අවශ්‍ය සම්පත් ලබා දීම. සේවකයින්ට අවශ්‍ය සම්පත් ලබා දීම. right. සේවකයින්ට අවශ්‍ය සම්පත් ලබා දීම. මං උඩින් කියවනේ අවශ්‍ය සේවකීන් ව්‍යාපාරයකට සේවකීන් බඳවා ගැනීම. හරි. right. එහෙනවනේ. හරි. මම කිව්වා මොකද්ද? ව්‍යාපාරයට අවශ්‍ය සේවකීන් බඳවා ගැනීම. එතකොට සැලසුම් කරන්නේ නිදසුන කිව්වා ව්‍යාපාරයට අවශ්‍ය සේවකීන් බඳවා ගැනීමට තීරණය කිරීම. ඒක දෙකක් ඈ. එකක් නෙවෙයි. සැලසුම් කරන්නේ තියෙනවා තීරණය කිරීම. තාම වැඩේ පටන් ගන්න නැහැ. බඳව ගන්න පටන් ගන්න නැහැ. තීරණය කරා විතරයි. සංවිධානකරණය මං කිව්වේ ව්‍යාපාරයට අවශ්‍ය සේවකීන් බඳවා ගැනීම. අන්න දැන් බඳවා ගන්නවා. අන්න එතකොට මේ දෙකේ වෙනස වාට දැන් තේරෙන්න ඕන. සැලසුම් කරණය සංවිධානකරණය කියන්නේ මොන වගේ දෙකක්ද? හරි. ඔන්න ඔය දේ තේරුම් ගන්න ඕන. ඊළඟ ලියා ගන්නවා අනුමාතුකාව මෙහෙයවීම. 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 මෙහෙයවීම යටින් ලියා ගන්නවා සැලසුම් කරන ලද ක්‍රියාවලියට දායක වන සැලසුම් කරන ලද ක්‍රියාවලියට දායක වන සැලසුම් කරන ලද ක්‍රියාවලියට දායක වන මානව සම්පත මෙතන මානව සම්පත කියන්නේ මිනිස්සුන්ව මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ කාර්ය නිසි ලෙස හැසිරවීමේ කාර්ය නිසි ලෙස හැසිරවීමේ කාර්ය එහෙනම් මිනිස්සුන්ව හරියට හසුරවන එක තමයි මෙහෙයවීම කියන්නේ. මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ කාර්ය. අන්න මෙහෙයවීම. මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ කාර්ය මෙහෙයවීම. රයිට් යටින් ලියාගමු නිදසුනක්. ඔයගොල්ලෝ මේ ලියා ගන්න බැරුණොත් ඉස්සෙල්ලා වගේ දාගන්න මැසේජ් එකක් ටක් ගාලා chat box එකට දාන්න. මට පෙන්නනවනේ. රයිට්. නිදසුනක් අපි ලියමු. ලියන්න ව්‍යාපාරයේ වැඩ කරන සේවකීන්ට අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා දීම ව්‍යාපාරයේ සේවය කරන සේවකීන්ට අවශ්‍ය කරන දැනුම හා උපදෙස් ලබා දීම. ඕක තමයි මෙහෙයවීම. හරි සමහරට පිටු දෙකයි අද මේ පාඩම. පාඩමේ පිටු දෙකක් වුණාට ඔයාලට තේරුම් ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් ටික මොලේ තියා ගන්න ඕන. හරි පිටු දෙකක්වත් නැති වෙත්තේ සමහර විට. තනි පිටුව වෙන්නේ නැති. හැබැයි ඔළුවේ තියා ගන්න ගොඩක් දේවල් කිව්වා. ඒ ටික ඔළුවේ තියෙන්න ඕන. හරි. රයිට්. ඒතර මානව සම්පත නිසි ලෙස හසුරවන එකට කියනවා මෙහෙයවීම කියලා. එහෙනම්
මෙහෙවීමට අදාළ උදාහරණයක් උත් මම කිව්වා ව්‍යාපාරික සේවකින්ට අවශ්‍ය දැනුම උපදෙස් ලබා දෙන එක ඇවිල්ලා මෙහෙවීමට අදාළ දෙයක්. රයිට් ඊළඟ ලියාගමු පාලනය අනුමාත්‍රිකාවල් ලියා ගන්න පාලනය පාලනය රයිට් පාලනය එතකොට පාලනයට අදාළ දේවල් ටික මම කියනවා දැන් පාලනය කියන්නේ මොකද්ද සැලසුම් කරපු විදිහටම වැඩේ වෙලාද නැද්ද කියලා හොයලා බලලා මොනවා හරි වෙනස්කමක් කරන්න තියෙනවා නම් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක තමයි පාලනය කියන්නේ. අපි අපේක්ෂා කරපු අයුරින්ම ඒ දේ ඉෂ්ට වෙලාද කියලා බලනවා. සත්‍ය තත්ත්වය අතරයි ඒ තියෙන අපි අපේක්ෂා කරපු තත්ත්වය අතරයි වෙනසක් තියෙනවා. ඒ වෙනස හරි ගස්සන්න ඕන කරන ක්‍රියාමාර්ග තීරණය කිරීම තමයි පාලනය කියන්නේ. right? අපි යටින් ලියාගමු. ව්‍යාපාරය සැලසුම් කළ අයුරින්ම ව්‍යාපාරය සැලසුම් කළ අයුරින්ම අපේක්ෂිත අරමුණු සැලසුම් කළ අයුරින්ම අපේක්ෂිත අරමුණු ඉටු වී ඇත්දැයි සොයා බලා ව්‍යාපාරයේ සැලසුම් කළ අයුරින්ම අපේක්ෂිත අරමුණු ඉටු වී ඇත්දැයි සොයා බලා යම් වෙනසක් ඇතොත් අඩුපාඩු හඳුනාගෙන නැවත නිවැරදි කිරීමේ ක්‍රියාවලිය අඩුපාඩු හඳුනාගෙන නැවත නිවැරදි කිරීමේ ක්‍රියාවලිය තමා පාලනය කියන්නේ. මේකදී මොකද කරන්නේ? අපි අර හිතපු විදිහට වැඩේ හරිද නැද්ද කියලා හොයලා බලනවා. වැඩේ හරි නැත්තම් මොකද කරන්නේ? නිවැරදි කරන්න ඕන කරන තීරණ ගන්න. ක්‍රියාමාර්ග ගන්න. හරි. රයිට්. යටින් පොඩි උදාහරණයකුත් ලියමු. උදාහරණය. නිදසුන උදාහරණය. සැලසුම් කළ අයුරින් ගුණත්වයෙන් උසස් සැලසුම් කළ අයුරින් ගුණත්වයෙන් උසස් ආහාර පාන නිපදවා ඇත්දැයි සොයා බැලීම හොයලා බලන්න. නිපදවා ඇත්දැයි සොයා බැලීම right. එහෙනම් ඕන් කළමනාකරණය ඉවරයි. කළමනාකරණයේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. මොන බලන්න එහෙනම් කළමනාකරණයේදී මොකද්ද අපි ඉගෙන ගත්තේ? කළමනාකරණය කියන්නේ මොනවද? කළමනාකරණ කාර්යයන් හතර මොනවද? ඒ කළමනාකරණ කාර්යයන් හතර වෙන වෙනම හඳුනාගත්තා. ඒකට අදාළ නිදසුනුකුත් අපි කතා කරා. දැන් වාගේ ඔළුවේ තියෙනවා කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා. ඔන්න ඔය කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව ඉතින් පේපර් එක හදන ගැනත් කතා කරා. ඒක පොඩි අමතර කතාවක්. හරි. මම චුට්ටක් ආපහු right මොකද්ද අවසන් ටික කියන්නකෝ. අවසන් ටික කියන්නේ මම හිතන්නේ උදාහරණේ වෙන්නේ නැති. උදාහරණේ මට මතක විදියට සැලසුම් කළ පරිදි ආහාර පාන
නිපදවා ඇද්දැයි නිපදවා ඇද්දැයි නිපදවා ඇද්දැයි සොයා බැලීම සැලසුම් කළ පරිදි ව්‍යාපාරය විසින් සැලසුම් කළ පරිදි ආහාර පාන නිපදවා ඇද්දැයි සොයා බැලීම ආහාර පාන නිපදවා ඇද්දැයි සොයා බැලීම ආහාර පාන නිපදවා ඇද්දැයි සොයා බැලීම හරි right හරි එතකොට මේ විශේෂයෙන්ම කියන්න ඕන මම ඊළඟ සතියේ පොඩි පේපර් එකක් තියෙනවා මේ වගේ පේන්නේ ඔයාලට හරියට පැහැදිලිව පේන්නේ නැතු වෙදි රිවිෂන් පේපර් එකක් තියෙනවා පේපර් සෙට් එකක් දෙනවා මේ පේපර් ඔක්කොම ටික මම ඔයගොල්ලන්ට PDF එවනවා මම ගාලොග් ෆයිල් එකක් තියෙනවා පේපර්ස් හරි ඒ නිසා ඒ PDF ඔක්කොම පේපර්ස් එවනවා ඒතර ඔයගොල්ලන්ට ඉදිරින් කරලා මේ අවශ්‍ය ධර්ම ගන්නත් පුළුවන් අපි පේපර් සාකච්ඡා කරන්න පුළුවන් උපරිම සාකච්ඡා කරන්න try කරලා දෙනවා පන්තියේදී එතකොට ඔයාට අමතරව කරන්න පේපර් හම්බ වෙනවා මම මේ සාකච්ඡා නොකරන හෙත් ඔයාට ගෙදරින් කරන්න පුළුවන් පේපර්ස් උත් හම්බ වෙනවා ඊට අමතරව මේ සාකච්ඡා කරන පේපර්ස් මම වෙනමම ඒක ගහලා මේවනවා ඔයාට මෙසේජ් එක දාද්දි මම මේක සාකච්ඡා කරනවද නැද්ද කියන එක අනිවාර්යයෙන්ම දාලා ඉවරයි එතකොට අනිවාර්යෙන් සාකච්ඡා කරන පේපර්ස් ටික අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන ඒකට යනවා දැන් මේ ක්ලාස් එක ඇවිල්ලා S එකේ ඉන්නේ වුණොයි C එකේ ඉන්නේ වුණොයි B එකේ ඉන්නේ වුණොයි A එකේ ඉන්නේ වුණොයි ඔක්කොටම වැදගත් පන්තියක්. හේතුව ඔය ඔක්කොම සෙට් එක එකම කාණ්ඩ එකට ගේන්න තමයි මට ඕනේ. මට ඕනේ ඒකක්. ඒ සෙට් එක මට ඕනේ ඒකක් ගන්න. එච්චරයි. හරි. එතකොට මම මෙතන අද සාකච්ඡා කරපු ටික මම චුට්ටාවම රිවයිස් කරගෙන යනවා කළමනාකරණය ගැන. කළමනාකරණය කියන්නේ මොකද්ද? තියනවා ව්‍යාපාරයට අපේක්ෂිත අරමුණු. ඒවට අවශ්‍ය කරන සම්පතුත් තියෙනවා. අන්නේ සම්පත් උපරිමයෙන් නැත්නම් අපි කියනවා කාර්යක්ෂමතාවයෙන් යුක්තව පාවිච්චි කළා. අර අපේක්ෂිත අරමුණු සඵලදායි යුතු කරගන්න ඕන කරන මෙන්න මේ කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් තුල නිරත වීමේ ක්‍රියාවලිය තමයි අපි මේ කළමනාකරණය කියනවා කියලා කිව්වේ. කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයන් ප්‍රධාන වශයෙන් හතරයි. කළමනාකරණ කාර්යයන් හතරයි තියෙන්නේ. එක තමයි සැලසුම් කරන්නේ මේ පිළිවෙලට තියෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ ඒක. වර්තේරණ අයියේ පිළිවෙලට තියෙන්න ඕනේ කියලා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. සැලසුම්කරණය කියනවා කිව්වේ තීරණයක් කරනවා යමක් තීරණය කරනවා. තාම වැඩි පටන් ගන්න නැහැ. සංවිධානකරණය වැඩ බෙදලා දෙනවා, සම්පත් බෙදලා දෙනවා, මිනිස්සුන්ව බදවා ගන්නවා. අන සංවිධානකරණය මෙහෙයවීම, ඉන්න මිනිස්සුන්ව හොඳට හසුරවන කාර්ය, මෙහෙයවීම, පාලනය. ඒ වෙලා තියෙන දේ අපි හිතපු විදිහටම වෙලා තියෙද නැද්ද කියලා හොයලා බලනවා. අන්න ඒකට කියනවා පාලනය. ඔන්න ඔච්චරයි. කළමනාකරණය කරති. ඉතින් අපි හොඳට සාකච්ඡා කරා. හොඳටම මම සාකච්ඡා කරන්න පුළුවන්. උපරිමම සාකච්ඡා කළා. ඔන්න ඔයාලට කරන අවශ්‍ය කරන දැනුම දුන්නා. මීට අමතරව මේ කළමනාකරණයට අදාළ ප්‍රශ්න මම බලන්නම්. ඔයාට 2019 ඉඳන් 16 අවුරුදු වල යනකම් පාස් පේපර් PDF සමයට ඔයගොල්ලෝ ගාව ඇති. මම PDF ටික ෂෙයා කරන්නම්. ඒකෙන් මම කළමනාකරණයට අදාළ ප්‍රශ්න ටික වෙනමම ඔයාට WhatsApp group එකට දාන්නම්. ගෙදරින් කරන්න අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු කළමනාකරණයට අදාළ ප්‍රශ්න ටික. එච්චරයි. හරිම සරලයි. හරි. right. යනවා එහෙනම් අපි ඊළඟ පාඩම මම කිව්වා කළමනාකරණය ඉවරයි නම් අපි යනවා කිව්ව ඊළාට අලෙවිකරණය කියලා පාඩමකට. ඒකත් මේ වගේම තමයි. හරි. මේ වගේම තමයි. right මම මෙහෙන් ලියනවා. අලෙවිකරණය ඊළඟ පාඩම. මම හිතන්නේ පිටු දෙකක්වත් අපි ලිව්වා කියලා කල්පනා කරා. right. අලෙවිකරණය නැත්නම් අලෙවිකරණය මේකත් ෂෝක් මාතෘකාවක්. මේක ඉතින් ප්‍රැක්ටිකල් දේවල් කියන්න ගියොත් එහෙනම් මාර විදිහට කියන්න තියෙන. ඉතින් අපි ගොඩාක් වල්පල් කතා කරන්නේ නැහැ. හැබැයි ඒව කතා කරොත් තමයි හොඳට මතක හිටින්නේ. මම අවශ්‍ය දේවල් ටිකම අරගෙන අලෙවිකරණය පාඩම අංක 3 අලෙවිකරණය පාඩම සාකච්ඡා කරන්න. මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ? අලෙවිකරණය
දැන් ඔයාලට තේරෙනවා භාණ්ඩයක් විකුණනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකින් භාණ්ඩයක් විකුණන එකනේ අපි මේ අලෙවිකරණය කියන්නේ. ඔව් ඒ වගේ එකක්ම තමා. රයිට්? ඔයා හොඳට මාකටිං දන්නවා නම් අර සමහර කට්ටිය කියන්නේ මේක කටින් තමයි ඔක්කොම ජයගන්නේ කියලා. අන්න සුපිරි මාකටිං තියෙන පොරක්. කටින් ජය ගන්න කට්ටිය ඉන්නේ. කට ගහලා ජය ගන්න. මොකක් හරි දැන් ගුරුවරයෙක් කිව්වොත් එහෙම මේ මොකක් හරි දෙයක් කිව්වොත් එහෙම නිකන් අර ගුරුවරයා සමග කට ගහගෙන යන එක හොඳ වැඩක් නෙවෙයි නරක වැඩක්. මං කියන්නේ එහෙම නෙවෙයි යාළුවෝ එක්ක උනත් ඔය සමහර දේවල් කරද්දි අර මේ බොරුවක් උනත් මේක ඇත්ත කරලා පෙන්නන්නේ. බොරුවක් තමයි කියන්නේ උනට ඇත්තම කියලා හිතෙනවා අර අහගෙන ඉන්න එකාට. අන්න අලෙවිකරණය කරන්න පුළුවන් හොඳ පොරක් තමයි මාකටිං. ඒ කියන්නේ සබන් කෑල්ල රුපියල් 20ක් වැටෙන සබන් කෑල්ලක් උනත් රුපියල් 60ට විකුණන්න පුළුවන් චරිතයක්. ඒක හැම එක්කෙනාගේම ගාව නැහැ. අපි දැනගන්න එපා. අපි ඇවිල්ලා ව්‍යාපාරිකවම නෙවෙයි. හැබැයි අපි පාරිභෝගිකව වෙනවනේ ව්‍යාපාරේ. ඒතකොට ව්‍යාපාර ලෝකේ නැත්තම් මේ සමාජයේ ඉන්නේ ව්‍යාපාරිකයෝ ඉන්නවා පාරිභෝගිකයෝ ඉන්නවා. කොටස් දෙකයි ඉන්නේ. ඈ මොන මිනිස්සෙක් පාරිභෝගිකයෙක් වෙනවනේ බාණ්ඩේ. ව්‍යාපාරිකයාත් සමාජයට පාරිභෝගිකයෙක්. එහෙනම් පාරිභෝගිකයෙක් විදියට වැඩියෙන්ම වැදගත්ම දෙයක් තමයි දැනගන්න ඕනේ. මොකද්ද මේ අලෙවිකරණය කියලා මොකද්ද මේ කරන්නේ? අපි මේ කියන හැම එකටම රැවටෙන්න ඕනද? ව්‍යාපාරිකය කියන හැම දෙයක්ම අපි හිස මුදුනෙන්ම පිළිගන්න ඕනද? එහෙනම් ඔයා මේ අලෙවිකරණය ගැන දැනගෙන හිටියනම් සමහර දේවල් හිස මුදුනෙන්ම පිළිගන්න යන්නේ නැහැ. ව්‍යාපාරිකයා කියන පමණින් පිළිගන්න යන්නෙත් නැහැ. හරි. එහෙනම් පාරිභෝගිකයෙක් විදිහට ඔයාලට මේ පාඩම වැදගත්. ව්‍යාපාරිකයෙක් විදිහට නම් පට්ටම වැදගත්. එහෙනම් අපි ව්‍යාපාරිකයෙක් පැත්තෙන් ඉඳගෙනනේ අපි මේ දැන් කොමර්ස් ගැන හිතන්නේ. එහෙනම් අපි ව්‍යාපාරිකයෙක්ගේ පැත්තෙන් ඉඳන් බලමු මේ මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ කියලා. මට අද මේ ගොඩාක් වෙලා නැහැ 7:00 වෙනකන් තව වේලාවක් තියෙන විනාඩි 10ක් 15ක්. මම මේකෙදි මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ කියලා ඉවර වෙලා නවත්තනවාද පාඩම ගොඩක් ඉතුරු කොටස ඊළඟ සතියට තියලා. එහෙනම් ඔම් අලෙවිකරණය කියන්නේ මෙන්න මේකට. ඇත්ත මම කිව්වා වගේ භාණ්ඩයක් පාරිභෝගිකයෙක්ට දෙන එක තමා අලෙවිකරණය කියන්නේ. ඊට වඩා හොඳ නැද්ද මේ පාරිභෝගිකයා භාණ්ඩේ හොයාගෙන ඇවිල්ලා ගන්න එක. අන්න ඒක තමා අලෙවිකරණයේ වැදගත්ම ලක්ෂණය. අපි පාරිභෝගිකයට මේ භාණ්ඩේ කොහොමද දෙන්නේ? පිළිගන්වන්නේ කොහොමද කියන එක තමයි මේ අලෙවිකරණයෙන් කතා කරන්නේ. එහෙනම් යම් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාට පිළිගන්වන ආකාරය තමා අපි අලෙවිකරණය කියන්නේ. පාරිභෝගිකයට භාණ්ඩයක් හෝ සේවාවක් පිළිගන්වන විදිය. අපි දෙන විදිය. කොහොමද අපි මේව දෙන්නේ? මේක කොහොමද අපි මෙයාගේ අතටපත් කරන්නේ? අන්න පිළිගන්වන ආකාරයට අපි කියනවා අලෙවිකරණය කියලා. සාමාන්‍යයෙන් නිකන්ද නෑ දැන් හිතන්න පුළුවන් එතකොට දන්සලකත් බීම එක දෙනවනේ. ඉතින් හරිනේ. ඉතින් භාණ්ඩේ හෝ සේවාව දුන්න පිළිගන්නවා. ඒකත් මාකටිං. නෑ. ඒගොල්ලොව තෘප්තිමත් කරන්නත් පුළුවන් වටිනාකමකින් යුක්ත දෙයක් දෙන්නත් ඕන. එහෙනම් ඉතින් සමහරලාට මම කියපු විදියට නම් දන්සලකත් අලෙවිකරණය වෙන්න පුළුවන්. එහෙනම් තෘප්තිමත් කරන්නත් පුළුවන් වෙන්න ඕන. මෙයාව තෘප්තිමත් කරන්න පුළුවන් වෙන්නත් ඕන. තෘප්තිමත් වෙන්න ඕන. තෘප්තිමත් වෙන්න ඕන කියන්නේ මෙයාගේ තියෙන අවශ්‍යතාව වුමනා ඉෂ්ට වෙන්න ඕන. තෘප්තිමත් වෙන්න. හරි. ඒ වගේම වටිනාකමකින් යුක්ත දෙයක් වෙන්නත් ඕන මේ දෙන දේ. උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම. මෙන්න දැන් මම වෙන සබන් නිෂ්පාදකයෙක්. එතකොට මම යනවා මගේ සබන් කෑල්ල අරගෙන එකපාර මාකට් එකට ගිහිල්ලා දානවා. අර සන්ලයිට්, ඔන්න ලයිට්, පර්ල් ලයිට්, අර ලයිට්, මේ ලයිට් ඔක්කොම අතරේ මගේ එකක් තියෙනවා පොඩියට. මිනිස්සු ඇවිල්ලා කවදාවත් මේ සබන් කැටය ගැන මං විතරයි දන්නේ තමයි. මන්නේ නිෂ්පාදනය කරන්නේ. මමයි අර කඩේ ඉන්න මහත්තයයි විතරයි දන්නේ. මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. පාරිභෝගිකයෝ කවුරුත් දන්නේ මේ සබන් කැටය ගැන. ඒ මිනිස්සු ඇවිල්ලා අර සබන් කැටේ ඉල්ලයිද? නෑනේ. ඒ සබන් කැටේ ඉල්ලන්නේ නැහැ. ඒ සබන් කැටේ ගැන දැනුවත් භාවයක් නැහැ. හැබැයි ඔයා දන්නවා ඔයා අද රිදි හොදන සබන් කෑල්ලක් කියලා ඉල්ලන්නේ නැහැ කඩේකට ගිහම ඉල්ලන්නේ මොකද්ද? සන්ලයිට් කැටයක් නේද?
මුදලාලි මට සන්ලයිට් කැටයක් දෙන්න. ඔයා ගිහිල්ලා කියන්නේ නෑනේ මුදලාලි මට දෙන්නකො මේ රෙදි හොදන සබන් කුඩු එකක් කියලා. ඔයා ඉල්ලන්නේ මොකද්ද? සර් සෝරි මුදලාලි මට දෙන්නකො සර්ෆ් එක්සෙල් එකක් දෙන්න. නේ ඔයා ගිහින් ඉල්ලන්නේ නෑනේ මුදලාලි මට මේ දත් මදින මොකක් හරි මේ දත් මදින මොකක් හරි දන්තාලේපයක් දෙන්න. එහෙම ඉල්ලන්නේ නෑනේ බර වචනවනේ. ඔයා කෙලින්ම ගිහින් ඉල්ලන්නේ මට දෙන්නකො මොකද්ද? ඔයගොල්ලෝගේ කැමති මේක සුදාන්ත එකක් ගන්න. සුදාන්ත එකක් ගොඩාක් කට්ටිය ඉල්ලන්නේ සිග්නල් එකක් දෙන්න. නේ අන්න බලන්න මිනිස්සුන්ගේ ඔළුවේ යම් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් රැඳිලා තියෙනවා නම් හොඳට අන්නේ රඳවන්න පුළුවන් නම් ඔයාට පුළුවන් කියන්න ඒ භාණ්ඩය හොඳටම මාකටිං දන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි කරන වචනේ මොකක්ද කියලා අහුවොත් ඔයා Google උනත් සර්ච් කරන්න පුළුවන්. ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි කරන වැඩියෙන්ම කියවෙන වචනේ මොකක්ද කියලා ඔයා නිකන් බැලුවොත් කෝක් කියන වචනේ තමයි. කෝක්. ඔයා දන්නවා කොකාකෝලා කම්පැනි කෝක් කියලා කියන්නේ ඒක සරලව. කට්ටි කෝක්. මෙන්න මේ වචනේ තමයි වැඩියෙන්ම ලෝකෙ පාවිච්චි වෙන්නේ. බලන්න එහෙනම් කොච්චර දුරට ඒගොල්ලෝගේ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරලා තියෙද මිනිස්සුන්ගේ හිතේ ඔය වචනේ රඳවන්න. අපේ ලංකාවෙත් කී දෙනෙක් නම් මිනිස්සු කෝක් එකක් දෙන්න කියලා ඉන්නවා. පිට රටවල් වලත් ඒකේ සිංහලද ඉංග්‍රීසිද සිංහලද දෙමළද මුස්ලිම්ද හින්දිද ඒක අදාළ නැහැ. ඉල්ලන්නේ කෝක් එකක්. ලංකාවේ කොකාකෝලා කෝක් එකට කොකාකෝලා කියන්නේ. ඉතින් කෝක්ම කියලා තමයි අපි කටවහරදි කියන්නේ. අන්න එහෙනම් බලන්න අලෙවිකරණයෙන් කරන්නේ මොකද්ද? යම් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව යම් අදහසක් පාරිභෝගිකයා හිතේ රඳවනවා. අන්න හිතේ රඳවන එකට අපි කියනවා අලෙවිකරණය කියලා. දැන් ඔයා දන්නවා සමහර මම අර වාක්‍ය ඛණ්ඩයක් කිව්වම ඔයාලට තේරෙනවා සමහර එච්චට ඒ කියන්නේ මාකටිං පාවිච්චි කරන අලෙවිකරණ උපක්‍රම එච්චට ප්‍රබලයි ඒ ආයතනවල. දැන් උදාහරණයක් සිද්ධාලේප ගත්තාම දැන් සිද්ධාලේප කොහමද? නිකන් ඔයා දන්න ගාලා තියෙනවා හැම තැනම තියෙනවා. සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා කියලා කිව්වහම ඇති ඔයා දන්නවා සිද්ධාලේප ගැන තමයි මේ කියන්නේ. නේ? ජනහද හඳුනන කියපු ගමන් දන්නවා මහජන බැංකුව තමයි ඔය කියාගෙන එන්නේ කියලා. දැන් අර එයාටෙල් එකේ එහෙම තියෙනවා. ඉස්සර එයාටෙල් ආපු ගමන්ම වගේ ඒගොල්ලෝ කෙලින්ම අර ටෝන් එකක් තිබ්බා. ටානනනානානානානානා ගාලා ඔය ටෝන් එකක් තිබ්බ මොකක්ද? අන්නේ ටෝන් එක ඇහුණ ගමන් දන්නවා එයාටෙල් කියලා. හරි. මොකක් හරි. දැන් ඔයා දන්නවා මේ මොකද්ද? සමහර ලෝගෝ තියෙනවා. අය මිනිස්සු හැම එක්කෙනාම දන්නවා. හරි. සමහර ලෝගෝ තියෙනවා. සන්නම් නාම කියන්නේ අපි. ලෝගෝ එක තියෙනවා. ඒ ලෝගෝ එක වෙන දාකුණ එහෙම තියෙන්නේ. ආන් ඒව දැක්ක ගමන් මිනිස්සු දන්නවා මේක තමයි කියලා. සමහර ඒවා තියෙනවා පිට නිකන් ඇසුරුම විතරයි දකින්න ඕනේ. උදාහරණයක් විදිහට සන්ලයිට් සබන් කැටේ. ඔයා සුපර් මාකට් එකට ගිහිල්ලා රැක් එක තියෙන එහා කොනේ නම් සන්ලයිට් ගොඩක් ගහලා තිබ්බොත් අනිත් සබන් කැට ඔක්කොටම වඩා කැපිලා පේනවා සන්ලයිට් කැටේ. කහ පාට කවරේ ඔයාගේ හොඳට හැට පුරුදු වෙලා තියෙන්නේ. ඒක ඒගොල්ලෝ වෙනස් කරන්නේත් නැහැ. දැන් ඔයගොල්ලෝ අවුරුදු ගාණක් කරනනේ එකම ඇසුරුමනේ යාවේ වෙනස් කරෙන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ට තිබ්බනේ. ඔය සන්ලයිට් කැටේ දවටනේ රතු පාට කරන්න. කරේ නැහැ. ඇයි ඒගොල්ලොන්ගේ හදලා තියෙන මිනිස්සුන්ගේ ඔළුවල රයිට් කහ පාටට මේ නිල් පාට ඉදි තියෙන සබංග කොලයක් දැක්කොත් ඒක ඇවිල්ලා සන්ලයිට්. අන්න ඒ විදිහට අලෙවි කරන උපක්‍රම උපාය මාර්ග පාවිච්චි කරනවා විවිධ ව්‍යාපාර ආයතන වලින් එක එක විදිහට මිනිස්සුන්ගේ ඔළුවේ අන්නේ භාණ්ඩය හෝ සේවාව පිළිබඳ අදහසක් නැත්නම් ඒ භාණ්ඩය හෝ සේවාව ඒගොල්ලෝගේ මනසේ හොඳ තැනක රඳවන්න අන්න ඒ විදිහට විවිධ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මේක මාර ඉන්ටරෙස්ටිං පාඩමක් අලෙවිකරණය කියන්නේ. ඉතින් මම කිව්වා මේකත් ඇවිල්ලා ලොකු පරාසයක් තිබ්බට ඕගොල්ලෝගේ ඔලෙවල් සිලබස් එකේ හරියම පොඩි කොටසක් තමයි තියෙන්නේ කියලා. ඉතින් මාකටිං මික්ස් එක ගැන කියන ඒ කියන්නේ අලෙවිකරණ මිශ්‍රය ඉලක්ක වෙනදවල ගැන කොහොම ඔය ටික ගැන විතරයි තියෙන්නේ අලෙවිකරණයට අදාළ වෙන දේවල් කොටස්. ඉතින් අලෙවිකරණේ ඔයාලට දැන් මම ගොන් චුට්ටක් කිව්වා අලෙවිකරණය කියන්නේ මොකක් වගේ එකක්ද කියලා. අලෙවිකරණය කියන්නේ බලන්න ඔයා හිතන්න ඔයා ඇඩ් එකක් දකිද්දි සමහර ඇඩ් තියෙනවා නිකන් අර අපි ටීවී එකේ කතා බලන ඉතින් ඇඩ් එක දිහා නිකන් බලාගෙන ඉන්නේ. ඉතින් අපිට කිසි උවමනාවක් නැහැ. එනවාට බාණ්ඩ ගන්න යද්දි ඔයාලට මතක් වෙනවා අර ඇඩ් එක. අන්න ඒ වගේ ඇඩ් තියෙනවා සමහර ඒවා. ඉතින් ඒ අපි එච්චර හිතුවේ නැති වුණාට කොහොම හරි ක්‍රමවේදකින් ඒගොල්ලෝ අපේ ඔළුවට මේ බාණ්ඩේ ඔළුවේ නැත්නම් අපේ මනසේ කොහේ හරි ගඳවල තියෙනවා. හරි. ඔයා දන්නවා EGB නැතුව කෑම එපා කියලා දම ගාලා තියෙනවා. ඉතින් දන්නවා කෑම එකක් ගන්න නැති EGB එකක් බොන්න. එයා බලන්නේ අලෙවිකරණ මිශ්‍රය පාවිච්චි කරලා අලෙවිකරණ උපක්‍රමයක් පාවිච්චි කරලා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. හරි.
ඉතින් ওই වගේ ගොඩාක් තියෙනවා උදාහරණ ගන්න. අපි බලමු ඊළඟ සතියේ එහෙම වුණොත් මේ අලෙවිකරණය ගැන ඉතුරු ටික කතා කරනවා. එතකොට අද සාකච්ඡා කළ ඉවරයි කළමනාකරණය. ඊළඟ සතියේ අලෙවිකරණයත් ඉවර කරලා ගිණුම් කරණය කොටස පටන් ගන්නවා. පොඩි මැසේජ් එකකුත් දෙන්නම් මේ ගම. ඕගොල්ලෝගේ යාළුවෝ එහෙම ඉන්නවනම් මේකට සම්බන්ධ වෙන්න කැමති. මේ පබ්ලික් ගෲප් වල දාන්න එපා. හරි පබ්ලික් ගෲප් වල. ඒ කියන්නේ පබ්ලික් ගෲප් කියන්නේ ලංකාවේ හැම එකකටම පේන්න නෙවෙයි. යාළුවෝ අතරේ විතරක් ෂෙයා කරාට කමන්නේ. මම මේ මැසේජ් එක ඔයගොල්ලෝගේ ගෲප් එකෙත් දාලා තියෙනවා. යාළුවෝ අතරේ විතරක් ෂෙයා කරන්න. මේකට මම මේකේ මගේ මූලික අභිප්‍රාය තමයි වැඩක් කරන්න කැමති පිරිසක් මේකට සම්බන්ධ කරගන්න. ඒක අර යන්නම් එන්නම් වාලේ යන පිරිසක් නෙවෙයි. වැඩක් කරන්න කැමති පිරිසක් තමයි මම මේ පන්තියට සම්බන්ධ කරගන්න කැමති. හරි. ඒ නිසා මම කැමති තව යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි හැමදාම බෑ. දැන් ඒගොල්ලෝ හිතයි මේ අවශ්‍ය පාඩමට විතරක් යනවා. එහෙම බෑ. හේතුව මම සමහරට ජූනි මාසේ විතරක් වගේ ජූනි හෝ ජූලි මුල් සතිය වගේ වෙද්දී මම මේක රෙස්ට්‍රික්ට් කරනවා. මේකේ ගෲප් එකේ ඉන්න කට්ටියට විතරක් එන්න පුළුවන් විදිහට රෙස්ට්‍රික්ට් කරන්න තමයි හිතන්නේ. ඒ නිසා සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් දැම්ම සම්බන්ධ වෙන්න කියන්න. මේකේ මම එහෙම කියන්න මූලිකම හේතුව තමයි මේ මම එහෙම කියන්න මූලිකම හේතුව සමහර කට්ටිය අර ඇවිල්ලා නිකන් යන්නම් එන්නම් වාලේ ඇවිල්ලා ඉවර වෙලා මේ නිකන් පන්තියට සහභාගී වෙලා ආතල් එකක් අරන් යන කට්ටිය එහෙම හිටියොත් වැඩක් නැහැ මේ පන්තිය. ඒ නිසා මම එහෙම කැමති නෑ. ඒ නිසා දිගට වැඩ කරන සෙට් එකක් එන්න කියලා මම පොඩ්ඩක් ආරාධනා කරනවා. පොදු ආරාධනයක් දෙනවා. යාළුවෝ ඉන්නනම් ඕන යාළුවෙක්ට ඔයගොල්ලෝගේ කොමර්ස් කරන ඕන යාළුවෙක්ට මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි සහභාගී වෙන්න පුළුවන් ජූනි මාසය ඇතුළත විතරයි. ඊට පස්සේ මම කිව්වා රෙස්ට්‍රික්ට් කරනවා කියලා. ඊට පස්සේ පන්තියට සහභාගී වෙන්න බෑ. ඉන්න ටිකත් එක්ක එන්න එක ළමයිද එක ළමයි වුණත් මම කරනවා දිගටම. හරි. ඒ ඉන්න ළමයි ටිකත් එක්ක තමයි ඉදිරියට මේ ගමන යන්නේ. අනිත් කතාව තමයි මේ අද මම පන්ති කරා යම් තාක් දුරට මේ පන්තියේ තියෙන අදහස් උදාස් යෝජනා චෝදනා පුළුවන් WhatsApp group එකට message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp මගේ private number එකට message එකක් දාන්න. වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා නම් දාන්න message එකක් ඒකත්. හරි. හොඳ නරක ඕන දෙයක්. ඔළුව නවල බාර ගන්න කැමති. ඒ නිසා ඕගොල්ලෝගේ හොඳ නරක මේකේ වෙන්න ඕන දේවල් වෙනස් වෙන්න ඕන දීදී හරි. මම මේ සාමාන්‍ය online classes කරන්නේ මේ විදිහටම තමයි. අපේ මේ whiteboard මේ පිටිපස්ස whiteboard එක පාවිච්චි කරන්න. ওই whiteboard එක තමයි පාවිච්චි කරන්නේ. මේකෙන් ඔයාලට හොඳ පැහැදිලි දසුන් එන හම්බෙන හින්දා තමයි මම ඒක පාවිච්චි කරන්නේ. right. මේක සම්පූර්ණයෙන් free යන්නේ class fees නෑ. fees කීයද කියලා. මේක සම්පූර්ණයෙන් free. හරි. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම free. ඔයාගේ O level විභාගය දක්වාම free යන්නේ මේක. ඒ නිසා කිසිදු ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට මේකට සහභාගී වෙන්න පුළුවන්. මේකේ මම කිව්වා රෙකෝඩින් එක යනවා. රෙකෝඩින් එක මම හදලා ඉවර වෙලා YouTube එකට දාන්න යම් දවස් කිහිපයක් යයි. ඉතින් දාලි වෙලා මම group එකට share කරන්නම්. තේරුම් නැති තැනක් තියෙනවා නම් ඔයාලට ටක් ගාලා ආපහු ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක මම දාන්නේ. හරි. ඒ නිසා හරි. එතකොට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් මම තව චුට්ටකින් පන්ති නවත්තනවා. ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp message එකක් දාන්න. WhatsApp message එකේ ඔයාලට ඕනම ප්‍රශ්නයක් හිතන්නකෝ ඔයා ප්‍රශ්න පත්‍රයක් කරනවා. ගෙදර ප්‍රශ්න පත්‍රයක් කරාදී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් දැන් ඔයා දානවා WhatsApp වල ෆොටෝ එක ගහලා crop කරන්න පුළුවන් නේ. අදාළ ප්‍රශ්නේ crop කරන්න ඔයා ලියපු උත්තරේ තියෙනවා නම් හරිද කියලා බලා ගන්න ඕන උත්තරේ crop කරන්න මට එවන්න message එක. හරි. WhatsApp වලින් group එකට දාන්න එපා. ඒකට කරදරයිනේ ඔක්කොටම යනවනේ. ඒ හින්දා මට private message එකක් එවන්න. මගේ නම් එක මම හිතන්නේ තියෙනවා කට්ටිය ගාව. මම ඕන නම් එකක් ලියන්න. මගේ නම් එක ඉතින් මේක තමයි. ඕක වෙනස් වෙන්නේ නැහැ කවදාකවත් 07 132යි 0.476 132යි 0.476 මේකෙන් මම WhatsApp ඉන්නවා. තව මම එකක් කියන්නම් Facebook එහෙම ඉන්නවා නම් මගේ තියෙනවා page එකක් Facebook page එකක් මේ ඕගොල්ලන්ට පුළුවන් අර search bar එකේ at ලකුණ දාලා තිලංක sir SIR ස්පේස් මොනවක් ගන්න at ලකුණ දාලා තිලංක sir කියලා ගාපුවාම ඒ page එකක් smart commerce with තිලංක sir කියලා smart commerce with තිලංක සඳපා කියලා එකක් එයි. ඒක තමයි මගේ page එක official page එක. ඒකට ඔයාලට පුළුවන් like එකක් දාන්න පුළුවන්. like එකක් දාලා ඒකට සම්බන්ධ වෙන්න. එතකොට මම ඒකේ දානවා විවිධ post දානවා commerce වලට අදාළ විවිධ post දාන්න මේ විතරයි ඉන්නවා. මම ඒක වැඩි කාලයක් නෙවෙයි පටන් අරන්.
ඉස්සර තිබ්බ ඒක ඉන්ඇක්ටිව් තිබ්බේ දැන් චුට්ටක් ඇක්ටිව් තත්ත්වයට අරන් තියෙන්නේ. එතකොට ඇඩ් ඒ කියන්නේ මේ පන්ති ගැන විස්තර අනම්මනම් ඒකේ යනවා. එතකොට ඔයාලට ඒකේ සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් සර්ච් බාර් එකේ @තිලංක සර් කියලා ටයිප් කරපුවාම මගේ එක තමයි උඩින් එන්නේ. මේ එතකොට ස්මාර්ට් කොමර්ස් විත් තිලංක සඳපා කියලා පේජ් එකක් ඇති. ඒකට ලයික් එකක් දාන්න. ඒකත් මම ආරාධනා කරමින් ඒකටත් මම ආරාධනා කරලා මම එහෙනම් අද පන්තිය මෙතනින් නවත්තනවා. එතකොට මේ ඕන කියපු විදිහකට ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න. එතකොට මේ පන්තියේ අද මේ මම කිව්වා වෙනස් වෙන්න ඕන තැන් අදහස් උදාස් යෝජනා තෝදනා හැම දෙයක්ම හොඳ නරක ඕන දෙයක් මගේ WhatsApp එකට පොඩි මැසේජ් එකක් දාන්න. මම කැමතියි ඒවත් දැනගන්න. ඒව දැනගෙන පන්තියේ වෙනස්කමක් කරන්න ඕන නම් ඒවත් වෙනස් කරගෙන ඉස්සරහට යන්න කැමති නිසා ඒවා මැසේජ් එකක් දාලා තියන්න. එතකොට තව යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම තව යාළුවෝ ඉන්නවා නම් මේකට සම්බන්ධ කරගන්න. හේතුව සීමිත කාලයක් තියෙන ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න. මේක ෆ්‍රී ක්ලාස් එකක්. මම හේතුව මම මුදල් වලටත් පන්ති කරනවා. ඒ වුණාට මම මේක සමාජ සත්කාරයක් විදිහට ෆ්‍රී කරන්නේ. ඉතින් ඒ නිසා කැමති කට්ටිය ඉන්නවා මාසෙක තියෙනවා ග්‍රේස් පීරියඩ් එක කාලයක් තියෙනවා. ඒ කාල සීමාව තුළ අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා මාත් එක්ක පන්තියට එකතු වෙන්න පුළුවන්. එහෙනම් අදට මම මෙතනින් පන්තිය නවත්තනවා. කට්ටියම පරිස්සමෙන් COVID-19 වලින් ආරක්ෂා වෙලා ගෙදර ඉඳන් ඉගෙනීම් කටයුතු වල නිරත වෙන්න. හරි. එහෙනම් කට්ටියටම බුදු සරණයි. අයබෝවන්.